අපි ධම්ම දේශනාව කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපි ධර්ම දේශනාවට සම්බන්ධ වන කාරණක පින්නතුනි. අද අපි 34 වන දේශනාව. අද දේශනාවේ අපි සාකච්ඡා කරන්නේ තුන්වන පච්චය සම්බන්ධව. ප ဋ ාණ දේශනාවේ තුන්වන පච්චය සම්බන්ධවයි සාකච්ඡා කරන්නේ. මේ තුන්වන පච්චේ නම මොකද්ද? අපි ඉස්සෙල්ලම කතා කළා හේතු පච්චය. ඊළඟට ගිය සතියේ සාකච්ඡා කරා ආරම්මන පච්චය සම්බන්ධව. අද සාකච්ඡා කරන්නේ අධිපති පච්චය සම්බන්ධව. අධිපති කියන එකේ තේරුමක් තියෙන සාමාන්‍යයෙන් මොනවාද දැනෙන හේතු දැනෙන තේරුම මොනවාද? මෙතෙක් කල තමයි තිබෙන අවබෝධය අධිපති මොකක්ද අධිපති කියලා කියන්නේ? සාමාන්‍ය අර්ථයක් වශයෙන් ගත්තම අධිපති අධි කියන්නේ උසස් කියන එකනේ. එතකොට උසස්ම කෙනා කියන්නේ උසස්ම දේ කියන එක තමයි එතනින් කතා කරන්නේ. මේ වගේ දෙයක් ධර්මයේ කොහොමද දියුණු කරන්නේ? ධර්මයේ මේ වගේ අදහසක් දියුණු කරන්න පුළුවන්. අධිපති වගේ අදහස් පුළුවන් දියුණු කරන්න අපිට. කතා කරන්න ඕනේ. තේරෙන්නේ නැහැ. අපිට මේ ධර්මයේ තුල සූත්‍ර පිටකේ හෝ අපි ධර්ම පිටකේ අපිට මේ අධිපති භාවය නැත්නම් අපි හිතමුකෝ යමක් අයිති කරගෙන සිටීම වගේ සංකල්ප අපිට පුළුවන් දියුණු කරන්න. ඒක අපිට පහසුවක් වෙනවද අපේ ගමනට බාධාවක් වගේ වෙන්න පුළුවන්. බාධාවක් වෙන්න පුළුවන්. දැන් අපි මේ අද කතා කරන මාතෘකාව ටිකක් ඇතුළට දැනගන්න ඕන. එතකොට අපිට වෙන අදහසක් ඒවි. නමුත් සාමාන්‍යයෙන් මේ අධිපති භාවය අයත් කර ගැනීම ධර්මයේ සාමාන්‍යයෙන් කියන්නේ වැරදි කියලා කියන්නේ නැහැ. මොතනකවත් කියන්නේ නැහැ දෙයක් අයිති කර ගැනීම. අධිපති භාවය වැරදි කියලා. නමුත් අයත් කර ගැනීම ඒ හරහා අධිපති භාවය කියන දේවල් අපි කරදරයට වැටීමක් කියලා දකිනවා. ඉතින් එහෙම කියලා එකකින් අයින් වීමත් ගැටලුවක් වෙන්න පුළුවන් සම්පූර්ණයෙන්.
සාමාන්‍ය ජීවිතයක් ගත කරද්දී යම් ප්‍රමාණයක අයත් කර ගැනීමක් තිබෙනවානේ. ඒක අපි තේරුම් ගන්නවනේ. දැන් අද මේ කතා කරන තුන්වන පක්ෂය තුල සුවිශේෂී කාරණා ගොඩක් තිබෙනවා. දැන් අධිපති පක්ෂය. එහෙනම් ඔබට දැන් තේරෙනවා මෙතන පක්ෂය වෙන්නේ අධිපති භාවයේ නිසා. ඒ කියන්නේ යම් කිසි දෙයක් බලවත් වෙනවා කියන එක තියෙනවා. අපි පොඩ්ඩක් යමු මේ පොඩ්ඩක් නෙමෙයි හොඳට ස්ලයිඩ් එකට අපි යමු. තියෙන ස්ලයිඩ් එක. කොට ජනවාරි 28 අධිපති පක්ෂය. දැන් අපි මුලින්ම බලමු මෙන්න මෙහෙම මේක තේරුම් ගන්න. මේ අධිපති පක්ෂය මොකක්ද කියලා අඳුනගන්න. යමෙකුගේ අධිපති බව යම් ධර්මයක පැවැත්මට ප්‍රධාන වේ නම් එය අධිපති පක්ෂයෙන් පක්ෂය. දැන් අපි කියවනේ පක්ෂය තියෙනවා පක්ෂය උප්පන්න වෙනවා ඒක වෙන්නේ පක්ෂයේ සත්‍ය කියන කාරණාවන් නිසා. දැන් අධිපති පක්ෂය කියන්නේ මොකක්ද ඒකේ? දැන් ඒ සූත්‍රයට දාලා ගත්තොත් අපි පච්චය කියලා එකක් තියෙනවා. පච්චය උප්පන්න වෙනවා. ඒ පච්චය උප්පන්න වෙන්නේ පච්චේ සත්‍ය කියන ශක්තියක් නිසා. ඒ අන්නේ ශක්තිය මොකද්ද මේ මෙතන ගත්තොත් අද මාතෘකාවත් එක්ක. අධිපති කියන්නේ පච්චේ සත්‍ය කියන ශක්තිය. එහෙනම් අධිපති කියන පච්චේ සත්‍ය ශක්තියෙන් පච්චේ කියන කාරණා ටික පච්චය උප්පන්න වෙන කන්ඩිෂන් වෙනවා. එහෙනම් මෙතන කියනවා යම් කිසි ධර්මයක පැවැත්මට කාගේ හරි තවත් ධර්මයක අධිපතිකමක් කියන්නේ දැන් ඔක්කොම මානසික දේවල් ධර්ම කියලානේ අපි කියන්නේ නේද? දැන් මේ ඔක්කොම දේවල් හිතේ අකුසලයක් ආවත් අකුසල ධර්මයක් නේ. එහෙම නේද කියන්නේ අපි? එහෙමයි. අපේ හිතේ අකුසලයක් ආවම අපි කියන්නේ අකුසල ධර්මයක් ආවා. කුසලයක් ආවම කුසල ධර්මයක් ආවා. කොහොම ධර්මනේ? ධර්ම කියන්නේ මේ state of mind කියන එකයි තරයි. එතකොට දැන් ධර්ම කියන්නේ මානසික ස්වභාවයක් නම් ඒ මානසික ස්වභාවයන් වරින් වර යෙදෙනකොට යම් කිසි ධර්මයක් කුසල හෝ අකුසල යම් කිසි ධර්මයක් අධිපති වෙනවා. ඒ ඔක්කොගෙම නායකත්වයක් ගන්නවා. ඒ ඔක්කොම යට කර ගන්නවා නම් අන්න එතන මේ අධිපති පච්චය තමයි සිද්ධ වන්නේ. පැහැදිලිද ඒක? දැන් අර කලින් කියවන හේතු පච්චය කියලා. හේතු නිසා පච්චය වෙනවා. ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ සම. ඊ සතිය කතා කළා අරමුණු නිසා යම් අරමුණක් පිටින් එනවා. ඒ අරමුණ නිසා පච්චය වෙනවා. අද කතා කරන්නේ මේ ධර්මතා ඇතුළෙම තිබෙනවා සමහර ධර්මතා. ඒගොල්ලෝ බලය පවත්වා ගන්න. අන්න එහෙම ගමුකෝ. ඒගොල්ලෝ බලය පවත්වා ගන්න. ඒගොල්ලන්ට යටක් වෙනවා අනිකුත් කුසල ධර්මයන් හෝ අකුසල ධර්මයන්. යමෙකුගේ අධිපති බව කියන්නේ මෙන්න මෙහෙම දැන් අධිපති බව තියෙන ධර්මතා තියෙනවා කීයක් හරි. අන්නේ අධිපති බව තවත් ධර්මයක පැවැත්මට ප්‍රධාන වෙනවා. ඒ අධිපති පච්චයෙන් පච්චේමක් කියලා අපිට ගන්න පුළුවන්. යම් කටයුත්තක ප්‍රධාන අරමුණ වීම සහ වැඩිසලකිල්ලක් ගැනීම මේක ස්වභාවය. ඒ කියන්නේ යම් කිසි දැන් අපි හිතමු මෙහෙම ගමුකෝ. අපි හිතමු දැන් ඔන්න කෙනෙක් යනවා මැණික් ගන්න. හරිද? මැණික් ගන්න පතලක් මේවා කරනවා. ඒතර ඒක කරද්දී තව ගල් අරම හොයනවනේ. ඒ ඔස්සේනේ හොයන්නේ නේ. තවත් ඒවා ඒගොල්ලෝ කැණීමට පාත්‍ර කරනවා. හොයනවා. නමුත් ඒ ගල් ටික උනත් හෙවෙන්නේ අර මැණික හොයන්න යාම නිසානේ. ඒ පාෂාණ උනත් කෙනෙක් හම්ව වෙන්නේ හමුවන්නේ නැත්නම් වෙනත් මේ මැණික් නොවන පාෂාණත් හම්බ වෙන්න පුළුවන්. ගොඩක් කියවනේ. ඒ වුණත් හමු වෙන්නේ අර මැණික් හොයන්න යාම නිසා. අන්න එහෙම ගත්තයින් පස්සේ අපිට තේරෙන්නේ නැති මේ ධර්මතා ඇතුලේ කිසියම් ධර්මයක් තියෙන්න පුළුවන්. අනෙකුත් ධර්මයන් යටත් කරගෙන එයා ඉන්න ගන්න. මේක අපි දැනගත යුතුම කාරණාවක්. බලමු ඉස්සරහට උදාහරණ තව තියෙනවා. එනම් තවත් ටිකක් සරල කරගත්තොත්. එනම් පරමාර්ථ ධර්මයන් විශේෂෙහි ආධිපත්‍ය දැරීම සිදුවන ආකාරය. මේක පහසුම විදිහට තේරුම් ගන්න. ඒ කියන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ ඔක්කොම ධර්මනේ. මේ ධර්ම හතර ගත්තොත් පුළුල් ශාල පුතුල වෙච්ච පුළුල් වෙච්ච ධර්ම හතරක්. මේ ධර්ම හතරේ හතර වැඩ කරනකොට ක්‍රියාත්මක වෙනකොට මේ හතර ඇතුළේ තියෙන ධර්මවලදී බලවත් වෙනවා. කිසියම් ධර්ම කාරණා කීපයක්. ධර්ම කීපයක්. මානසික ස්වභාවයන් කීපයක්.
හේතු පච්චේදී එකවර හේතු කීපයකට පච්චේ වෙන්න පුළුවන්. එහෙනම් බැරිද පුළුවන්? පුළුවන්. දැන් කෙනෙකුට ලෝභෙත් හදා ගන්න පුළුවන්, අලෝභෙත් හදා ගන්න පුළුවන්. එහෙනම් පුළුවන්. ඒක බොහොම විවිධ විදියට පැතිරලා පච්චේ වෙනවා හේතු පච්චේ. නමුත් අධිපති පච්චේදී වරකට එක් ධර්මයකට පමණක් අධිපති වෙන්නේ එකයි. අධිපතිව දෙන්නේ තුන් දෙනෙක් ඉන්න බෑනේ. දැන් අර අභිධර්මයේ කියනවානේ ඔය අකුසල චෛතසික විස්තර කරන්නේ. මද සහ මාන කියලා අභිධර්මයේ මදය ගන්නවද චෛතසිකයක් වශයෙන්? අපි කතා කරලා පාඩමක් ඉස්සර. දේශනාව. අභිධර්ම දේශනාවේ මදය කියන අකුසලයේ ගන්නවද අකුසල චෛතසිකයක් වශයෙන්? මානෙ තියෙනවනේ. කොහෙද මානෙ තියෙන්නේ? අකුසල චෛතසික 14 එකක් තමයි මානෙ. ඒතර මේ මානෙ කොහි කැලලද? කුමන ප්‍රධාන කැටගරි එකක් කොටසක් ඇට තියෙන කැලලද මානෙ කියන්නේ? දිට්ඨි සහ මාන. දැන් බලන්න ආයි ආවර්ජන කරන සික්කත් කරලා බලන්න. දැන් අකුසල චෛතසික 14ක් තියෙනවා. මම දැන් කිව්වා මදේ කියන එක නැහැ කියලා. මදේ කියන්නේ මේ ඉන්ටොක්සිකේෂන් කියනවා. ඒක නැහැ කියලා එකක්. ඒතර මම අහන්නේ එහෙනම් මානෙ තියෙනවා. මේ මානෙ කොහොමද අපි වෙන් කරන්නේ ලෝභ දැන් නැහැ. අකුසල සාධාරණ කියලා හතරක් තියෙනවා. ඒක සියලු අකුසල් වල තියෙන චෛතසික වගේ. ඊළඟට තියෙනවා ලෝභ චෛතසික ටිකක් තියෙනවා. ඊළඟට තියෙනවා දෝෂ චෛතසික ටිකක් තියෙනවා. ලෝභයේ සම්බන්ධය. දෝෂයට සම්බන්ධයි. ඊට පස්සේ තියෙනවා මිසලේනියස්. කියන්නේ ඒවා එකකට සීමා කරන්න බැරි. ඊට දැන් ඔබට මම අහන්නේ මේ මානය මොන කොටේ තියෙන එකක්ද මේ අර අකුසල සාධාරණ හතර ඇරුණා? ලෝභ චෛතසිකය. ලෝභ චෛතසිකය. කොහොමද ඒක වෙන්නේ අභිධර්මයට? අපි ලෝභයක් කරනකොට දෘෂ්ටි හදා ගන්නවා නම් එතන මාන්නයක් නැහැ. ඒ ලෝභෙත් එක්ක හැම වෙලාවෙම තව එකක් වැඩ කරන්න පුළුවන්. නිකන් ලෝභෙත් වැඩ කරන්න පුළුවන්. ලෝභෙත් එක්ක වැඩ කරන්න පුළුවන් ඊළඟට දෘෂ්ටිය වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ලෝභෙත් එක්ක මානය කරන්න පුළුවන්. අන්න. එහෙනම් මම කියන උත්සාහ කරේ අභිධර්මයේ මදය නෑ. මද කියන එක දාලා නෑ. හැබැයි කියනවා හොයන් ගියාම මද කියන එක මානය ඇතුලේ තියෙන එකක්. හැබැයි මේ දෙන්න ගල් ගුහා දෙකක ඉන්න සිංහයෝ දෙන්නෙක් වගේ. මේ දෙන්නට එකට ඉන්න බෑ. මානය තියෙන මිනිස්සයයි මදේ තියෙන කෙනෙක් ඒක අවස්ථා දෙකක එන්න පුළුවන්. හැබැයි මේ කැටගරි එක දාන්න. කියන්නේ හේතුව මේකයි. මේක අදහස කියන්නේ අධිපති පච්චය ගැන. කියන්නේ යම් කිසි ධර්මතා ගොඩක් වැඩ කරනවානේ. හැම වෙලාවෙම අපි ඔළුවේනේ කුසල අකුසල අභ්‍යාසක වැඩ කරනවානේ අපි දැන් කතා කරන්නේ. ওই එක එක වැඩ කරද්දී කාරණා කීපයක් තියෙනවා. ඒ කීපය වරින් වර අනිකුත් සියලු දේවල් යටත් කරාගෙන ඒගොල්ලෝ තමයි ප්‍රමුඛ වෙලා ඉන්නේ. ඒක තමයි හොඳට හෝ නරකට සිද්ධ වෙන කාර්යයක්. සරාගයම අධිපති පච්චේ වර්ග දෙකක් තියෙනවා. සහජාත ආරම්භ. කෙනෙක් ප්‍රසංගයන්නේ ආරම්භන ආයිත් මෙතනට ආවා. ඔව්. අරක තමයි. කලින් ඊ සති කරපු එකම තමයි. හැබැයි මේකේ තියෙන මේ අරමුණ අධිපති වෙලා තියෙනවා. අරක නිකන් අරමුණක් එනවා. හැබැයි ඒ අරමුණ අධිපති වුණා කියලා අපි කතා කරේ නැහැ නිසා. දැන් මේකේ දෙවෙනි කැටගරි එකේදී අරමුණ අධිපති බලවත් වෙනවා. සහජාත අධිපති. මොන උදාහරණේ පන්තියක ශිෂ්‍යනායකයෙක් ඉන්නවා. ශිෂ්‍යනායකයෙක් ඉන්නවා කියලා අනිත් පැත්තත් එක්ක ඉගෙන ගන්න තු ඉන්න බෑනේ නේද? එයාත් ඉගෙන ගන්න ඕනනේ. එයාත් අනිත් කට්ටියත් එක්ක ඉගෙන ගනිමින් තමයි ඒක කරන්න ඕනේ ප්‍රොෆෙක්ට් ආනේ. අන්න ඒ කියන්නේ සමහර අවස්ථා තියෙනවා අර බලවත් වෙන ධර්මතා ටික තියෙනවානේ. මේ බලවත් වෙන ධර්මතා ටික අනිත් ධර්මයන් සමග යෙදෙමින් එයා බලවත්ව වැඩ කරනවා. අපි දැන් ඉස්සරහට ඉගෙන ගන්න මේ බලවත් වෙන කාරණා ටික. අනිත් ඒවත් එක වැඩ කරා ගැනීමෙන් වැඩ කරමින් එයා බලවත් වෙයි. ඒ වගේම ආරම්භන අධිපති කියන ඒ කැටගරි තියෙන්නේ යම් අරමුණක් සුළු කරලා අතහරින්න බැගෙන අරමුණ බොහෝ ප්‍රධාන අරමුණක් බවට පත් වෙනවා. අන්න ඕක තමයි මේ අධිපති පච්චේ වර්ග දෙක. දැන් ප්‍රශ්න තිබෙනවද මේ මොහොත වෙනකොට? මේ අඳුනා ගැනීම සම්බන්ධව අධිපති පච්චේ
එහෙම නැත්නම් ප ဋ ාණ දේශනාව තාම ටිකක් තේරුණේ නැති ගතියක් තියෙනවා. ඔය හරි දැනක අවුලක් තියෙනවා. ඒකත් හදාගෙන මෙයන් ඉස්සරහට. හමුදුරනේ මේ අධිපති වර්ගයේ දෙවැනි එක ආරම්මන අධිපති කියන එක තව ටිකක් විස්තර කරොත් හමුදුරනේ. ඔව් ආරම්මන පක්ෂය කියන්නේ දැන් අපි මේ ඔක්කොම කතා කරන්නේ ධර්මතා අතර වෙන දේවල් ටිකක් නේ. කුසල අකුසල අභ්‍යාකත. කුසල යට තුලේ කන්ඩිෂන් වෙනවා. නේ අකුසල ඇතුලේ කන්ඩිෂන් වෙනවා. අභ්‍යාකත තුලේ කන්ඩිෂන්. ඒක කුසලට අකුසල කන්ඩිෂන්. අකුසලට කුසල කන්ඩිෂන්. අකුසලට අභ්‍යාකත කුසලට අභ්‍යාකත. කොහොමද වගේ? ඒ වෙනකොට ඒ වෙන විදි තියෙන. එහෙනම් ආරම්මන කියලා කියන අරමුණ සම්බන්ධ වීම හරහා ඒක වෙනවා. දැන් අපි එදා කතා කරානේ මේ තාම සරලව ඒක අපි කිව්වේ අර මූලික කාරණා ටිකනේ. චිත්ත චෛතසික මේ රූප නිබ්බාන පඤ්ඤාති වගේ අපි කතා කරානේ. ඒ කියන්නේ දැන් ඒවා දැන් අපි හිතමු දැන් චිත්ත කියන එක තියෙනවා. ඊට පස්සේ ඒවා මේ පච්චුප්පන්න වෙනකොට අරමුණක් කරහා නෙවෙයි. අරමුණ නිසා සිත කැඩලා වෙන තත්ත්වයකටපත් වෙනවා. හිතේ කුසල අකුසල වලටපත් වෙනවා. හිත තියෙනවා අරමුණ නිසා ඒක පච්චුප්පන්න බවටපත් වෙනවා. එතනින් කියන්නේ අරමුණක් නිසාම පච්චුප්පන්න කන්ඩිෂන් වෙනවා කියලා කියන්නේ. ප්‍රොසෙස් වෙනවා ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ. තවත් අපිටින් කිව්වොත් දැන් අපි හිතමු කෙනෙක් නිවන කියන ඒ විමුක්තියට යන්නට කෙනෙක් අදහසක් ඇති කරගන්න. මම නිර්වාණ ඵලයටපත් වෙන්න අවශ්‍යයි කියලා අදහසක් ඇති කරගන්න. අන්නේ අදහස පච්චය. හැබැයි ඒ අදහස හරියටපත් වුණාම එයා මාර්ගඵල චිත්තවලටපත් වෙනවා. අපි දා කියවනේ ගෝත්‍ර ගෝදාන ඒවා කියවනේ. අන්න ඒව තමයි පච්චය. ඒ කියන්නේ ඒ සාමාන්‍ය කැමැති හිත ප්‍රොසෙස් වුණාම අදන්ටපත් වෙනවා. ඒකපත් වෙන අරමුණක් නිසා. අරමුණ තමයි නිබ්බාන කියන අරමුණ. නිබ්බාන අරමුණ නිබ්බාන චිත්තවලටපත් වෙනවා. අන්න ඒ වගේ. ලෞකික අපෙත් එහෙමනේ. ලෞකික අපෙත් මාර්ග වලටපත් වෙනවා. ඵල වලටපත් වෙන්න පුළුවන් සමහර. එසා අරමුණක් පාදක කරගෙන විවිධ චිත්ත ඇතිවීම. අරමුණ නිසා චිත්ත ඇතිවීමට කියනවා ආරම්මන පච්චේ පච්චේ. දැන් මෙතන කෙනෙක් අහන ඒකයි මේකේ වෙනස්කම මොකක්ද? ඔව් ඒක කියන්නේ වෙන එකක්. ඒක කියන්නේ අරමුණක් නිසා ඒ වැඩේ වෙනවා. මෙතන කියන්නේ අරමුණක් නිසා වෙනවම කියලා නෙවෙයි. එතනින් එන අරමුණු අතරේ විශේෂ අරමුණක් අධිපති බවට පත් වෙනවා. අන්න. ඒක පැහැදිලිද? එතන එනවනේ අරමුණු ගණනාවක් මේ ඒක ඉන්ද්‍රියන් හරහා නෙමෙයි අරමුණු හරහා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ඒ එනේවයි එක අරමුණක් ප්‍රධාන භාවයට පත් වෙන. ඒක අරගෙන කියන්නේ නැහැ. අරගෙන අරමුණක් එනවා කියලා විතරයි. මෙතන කියන්නේ අන්නේ ප්‍රධාන වෙන අරමුණ නිසා සහජාත වශයෙන් මේ අධිපති වශයෙන් පච්චය කර්මයේ සිද්ධ වෙනවා. පැහැදිලිද? අපි ඉස්සරහට යමු. දැන් පළවෙනි කැටගරිය විස්තර කරනවා. ඔන්න මේක හැදෙන හැටි. දැන් ඔබට පේනවා ඇති මේ අධිපති පක්ෂය සිද්ධ වෙන ප්‍රධාන කොටස තමයි සහජාත අධිපතිය. ඔය දැන් මම කියවන අර ඉස්සෙල්ලා කාරණා තියෙනවා කියලා අනිත් ඒවා යටත් කරගන්නවා කියලා. එහෙම කිව්වනේ. කියන අනිකුත් ධර්මතා එක්ක යෙදිලා පන්ති ශිෂ්‍ය නායකයා වගේ නේ. යෙදිලා එයා යටත් කරගන්නවා. ඒ ධර්මතා අතරේ කුසල හෝ අකුසල හෝ අභ්‍යාකත විපාක හෝ ක්‍රියාචිත්ත අතරේ මෙන්න මේ හතර මොනවද? ඡන්ද, විරිය, චිත්ත, මීමාංසා. මෙන්න මේ හතර අනිකුත් ධර්මතා සියල්ල යටපත් කරනවා. කියන්නේ ඡන්දය ආපු ගමන් තව ගොඩාක් ධර්මතා ටිකක් එයා යටත් කරගන්නවා. හැබැයි එකක් තියෙනවා. ඡන්දයක් තියෙනවා. අර යටත් කරගෙන යත් තියෙනවා. විරිය ආපු ගමන් එයත් තියෙනවා. අනිත් ඊට සම්බන්ධ ගොඩාක් ධර්මතා ටික යටත් කරගෙන විරියත් තියෙනවා. ඊළඟ චිත්ත. චිත්ත ආපු ගමන් චිත්ත කියන ධර්මතාවය තවත් ගොඩාක් ධර්මතා යටත් කරගෙන ඒකක් තියෙනවා. විමර්ශා ආපු ගමන් තවත් ගොඩාක් ධර්මතා යටත් කරගෙන ඒකක් තියෙනවා. දැන් එන ඔබට පැහැදිලි සාමාන්‍යයෙන් ගත්තොත්
මේ මොනවද අනිකුත් ධර්මතා මූලික වශයෙන් යටපත් කරගන්න ප්‍රධාන ධර්මතා 4 කියලා. මොනවද ධර්මතා 4? ඡන්ද, විරිය, චිත්ත, විමර්ශන. දැන් තියෙනවා හොඳ ප්‍රශ්නයක් අහන්න. මොකක්ද ප්‍රශ්න? මේ 4 මීට කලින් හමු වෙලා තියෙනවද අපිට කොහෙද? හම්බ වෙලා තියෙනවා හම්බුනේ. තුනක් නම් දන්නවා හම්බුනේ. විමර්ශන එක පැහැදිලි. මේ 4 ගෲප් එකක් වශයෙන් අපි අඳුනාගත්ත තැනක් තියෙනවද මීට කලින්? සූත්‍ර පිටකේ. 4 ඉර්ධිපාද ඔන්න ආපු තැනක් තියෙනවා. 4 ඉර්ධිපාද. 4 ඉර්ධිපාද කියන්නේ කොහෙ තියෙන එකක්ද? කොයි තැනකට සම්බන්ධ වෙන එකක්ද ඒක? නිකන් ආසාවට කියප එකක්ද කොහේ හරි තැනක එකක්ද ඒක? ඒක මේ ආසාවට කියපු නිකන් ඇඩ් හොක් විදිහට කියපු ධර්මතාවයක්ද මොකක් හරි ලොකු concept එකක කැලලක් ඒක. සත්‍තිස් බෝධිපාක්ෂ. කියන්නේ බෝධියට පක්ෂව නිවනට පක්ෂවන ධර්මතා තියෙනවා කියද්ද 37ක්. අනේ 37න් 4ක් මෙන්න මේ සතර ඉර්ධිපාද කියලා කියනවා. ඒක උතරනවා කියන්නේ. නමුත් දැන් අභිධර්මයේ යෙදෙන්නේ ඒ විදිහටද? ඒ 4 අභිධර්මයේ අරන් තියෙන ඒ විදිහටද? දැන් එතන සයිකික් පවර්ස් ඉර්ධිපාද. අර අභිඥා ලබා ගන්නට යන වැඩේදී තියෙනවා. ඒක අපි ඒක බලන සූත්‍රකෙන් ඉස්සරහට. මේ අභිධර්මයේදී එකේ දෙන්නේ වෙන අර්ථකින්. අභිධර්මයේ කියන්නේ මේ 4 මෙතන මේ ධර්මතාස්සයේදීලා මේ පච්චේ වැඩේදී මේ 4 අධිපති භාවයක් පවත්වනවා. දැන් අතන කියන්නේ අධිපති වෙනවා කියන්නේ. ඡන්දාධිපති, විරියාධිපති, චිත්තාධිපති, විමර්ශනාධිපති කියලා එහෙම කතාවක් කියන්නේ. ඡන්දං, විරියං, චිත්තං, විමර්ශන. එනම් මේ කතා දෙකක්. මේකේ කතා කරන්නේ වෙන අර්ථකින් මේ 4 අභිධර්මයේ. දැන් අපි බලමු මේ 4 නිසා පච්චයුප්පන්න වෙලා තියෙන්නේ කොහොමද කියලා. අපි ඒක බලමු. දැන් ඔන්න මොකද්ද වෙලා තියෙන්නේ? ඡන්ද හෝ චිත්ත හෝ විරිය හෝ චිත්ත හෝ අපි මෙහෙම ඡන්දාධිපති හෝ විරියාධිපති හෝ චිත්තාධිපති හෝ විමර්ශනාධිපති. හරි? ඔය කියන මොකක් හරි වෙලා සහජාතනේ මේක. සහජාතී කියන්නේ මොකද? ඡන්දාධිපති ආපු ගමන් ඡන්දේ විතරක් නෙමෙයි තවත් ඡන්දේට යටතේ ඉන්න ගොඩක් ඒවත් එක තමයි ආයෙන්නේ. ඡන්දාධිපති සහජාත ඡන්දාධිපති. සහජාත විරියාධිපති. සහජාත චිත්තාධිපති. සහජාත විමර්ශනාධිපති. නේද? එහෙනම් දැන් මේවා මේ 4 එක එක වෙලාවට එදිලා යා ජයග්‍රහණය කරනවා. යාත්ම බලවත්. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ 4 එකතන යෙදෙන්නේ නැද්ද කියලා. එක හිතක. මේ හිතක නෙදෙන්නේ මේවා. ඡන්දේ යෙදෙන්නේ ඡන්දාධිපති වෙලා එක හිතක යෙදිලා අනික ඒ හිත ඇතුළේ තියෙන අනිකුත් ධර්මතා ඔක්කොම යටත් කරගන්න. විරිය කියන එක හිතක යෙදිලා ඒ ඇතුළේ තියෙන අනිකුත් ධර්මතා ඔක්කොම යටත් කරගන්න. මේ මොනවද මේ ධර්මතා? අර හිත ඇතුළේ තියෙන චෛතසිකනේ. දැන් ගන්න අකුසල චිත්තයක් ගන්න. මොකද්ද පළවෙනි අකුසල චිත්තේ? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික. ඔගේ චෛතසික අපි කතා කරන්නේ තියෙනවනේ. අන්න සෝමනස්සේ තියෙනවා. ඒ කියන්නේ පීති තියෙනවානේ. ඒව නේද? ඊළඟ සෝමනස්ස සහගත දිට්ඨි දෘෂ්ටියක් තියෙනවා. ඊළඟ පෙළඹවීම නැහැ. නේ? අන්න දැන් මේ අපි ගමුකෝ දැන් මෙතන කාට හරි ඡන්දයක් ඇතුව මේ වැඩේ කරනවා කියලා. ඇත්තටම ඡන්දේ මේකේ තියෙනවා නේ. මොකද දැන් මෙහෙවීමක් නැහැ නේ. එහෙම නේද? අසංකාරික හිතක් නේද? එහෙමයි. ඒ පළවෙනි චිත්තය අසංකාරිකයි. එහෙනම් දැන් මෙහෙවීමක් නැත්තම් දැන් ඡන්දයක් ඇති වෙලා තියෙනවා. අනිවාර්යයෙන්. එහෙනම් දැන් එහෙනම් මේකේ කවුද බලවත් වෙන්නේ අනිවාර්යෙන් අන්තිමේදී? මේ චිත්තේ මේ පළවෙනි අකුසල චිත්තේ කවුද බලවත් වෙලා තියෙන්නේ? ඡන්දාධිපති වෙන්න පුළුවන්. හැබැයි එහෙමම කියන්නත් බෑ. ඒ විරියාධිපතිත් වෙන්න පුළුවන්. ඒ පොඩි වීර්යයක් තියෙන මේක කරන්න කියන්නේ. චිත්තාධිපතිත් වෙන්න පුළුවන්. විමර්ශනාධිපති.
ඒකත් වෙන්න පුළුවන්. ඡන්දාධිපතිත් වෙනවා, විරියාධිපතිත් වෙනවා, චිත්තාධිපතිත් වෙන්න පුළුවන්. විමර්ශාධිපතිත් වෙන්න පුළුවන්. හොඳ ප්‍රශ්නයක් නේ. අර ලෝභ පළවෙනි ලෝභ චිත්තේ මේ අවසානයකටත් පුළුවන් අධිපති වෙන්න. සහජාත අධිපති පුළුවන්. පොඩක් හිතන්න. පුළුවන් අධිපති වෙන්න. ඡන්දයට පුළුවන් අධිපති වෙන්නේ චිත්තේ. මොකද ඒකේ ඡන්දයක් මොකද බලපෑමක් නැහැ නේ. එහෙනම් මම තනියෙන් කැමැත්තක් කරන් මේ ලෝභي කරන්නේ. විරියක් කොහොමද තියෙනවා. ලෝභي කරන්න ගියම උත්සාහ කරනවා. චිත්තයක් කොහොමද තියෙනවා. ඒ විමර්ශනක් තියෙනවා. තියෙනවා. මොකක්ද ආමතුනේ විමර්ශනය විමර්ශන කියන්නේ විමර්ශනය කියන්නේ අත් වශයෙන් මේකට කියන්නේ පඤ්ඤා. දැන් අහුණා වැඩ. විමර්ශාව වෙන්න විදියක් නැහැ එතන. ප්‍රඥාව වෙන්නේ කොහොමද එතන? ප්‍රඥාවක් තියෙනවා ලෝභي කරනවා. එහෙනම් මතක තියාගන්න. ඡන්ද විරිය චිත්ත විමර්ශා සාමාන්‍යයෙන් මේ හතරම එක චිත්තේ දෙන්න පුළුවන්. ඒ හොඳ ඒවාක් තියෙනවනේ. දැන් මේ අපි ගමුකෝ සෝමනස් සහගත ඥාන සම්පයුක්ත නේද? අන්න එහෙම එකක් ගමුකෝ. ඒකක මේ හතරම තියෙනවා. මොකද ඒක කුසල චිත්තයක් නේ. හැබැයි අකුසල චිත්තයක විමර්ශය දෙන්නේ නැහැ. ඇයි? ප්‍රඥාව එතන නැහැ. අපි අකුසල් කරන හැම තැනකම ප්‍රඥාවෙන් නෙමෙයි ඒක කරන්නේ. ප්‍රඥාවෙන් අකුසල් කරන්න බෑ. අන්න දැන් එහෙනම් මතක තියාගන්න. ඕනමයි. ඊළඟ දැන් කෙනෙක් අහන්න පුළුවන් මේ හතරම එකක යෙදෙනවා. ඔව්. අන්න කුසල චිත්තයක යෙදෙනවා. කාමාවචර මහා කුසල චිත්තයක යෙදෙනවා. හැබැයි යෙදුනට මේ එක චිත්තයක බලවත් වෙන්නේ එකයි. මේ කියන්නේ සහජාත අධිපති ආකාරයට එකයි බලවත් වෙන්නේ. දැන් එහෙනම් අපි හිතමු විමර්ශා එක අධිපති වෙනවා නම් මොන චිත්තද? එහෙනම් මහා කුසලයට අපි යනවා යකට යන්නේ. මොකක්ද එහෙනම් විමර්ශා අධිපති වෙනවා නම්? හරියට එයා අධිපති වෙනවා නම් මේ හතර ගියදලා එහෙනම් මොන චිත්තවලද එයා අධිපති වෙන්න පුළුවන්? ඥාන සම්පයුක්ත පමණයි. අනිත් පැයට පැහැදිලිද? පැහැදිලි. ටිකක් අපි තව යනකොට තේරෙයි. දැන් කිව්වා. හරි එතනින් ඉස්සරහට යමු. දැන් ඔන්න දැන් මේ හතර දැන් හොම අධිපති වෙනවා. එකක් හරි ඔක්කොම හරි. නමුත් විමර්ශා කුසලයට බලවත් වෙලා අධිපති වෙනවා. ඒක කුසලයේ තැනකට මාමය වෙන්නේ. දැන් ඕයින් හැදෙන්නේ මොනවද? මෙන්න පච්චුප්පන්න වෙන්නේ. මේ සහජාත අධිපති වශයෙන් පච්චුප්පන්න වෙනකොට ජවන චිත්ත 52ක් හැදෙනවා. චෛතසික 51ක් හැදෙනවා. ඒ වගේම චිත්ත සමුත්ථාන හැදෙනවා. ඒ කියන්නේ චිත්තජ රූප හැදෙනවා. මොනවාද? ජවන වර 52කට සම්බන්ධ වෙන චිත්තජ රූප. දැන් මොන ප්‍රශ්නයක් එන්නේ? ජවන චිත්ත 52ක් වෙන්නේ කොහොමද? 55ක් තියෙනවා. අන්න. ඒ කොහොමද? කාමාවචර ජවන් වැටෙනවා 26ක්. ඊළඟට මාර්ගඵලලාභීන්ගේ නැත්නම් ඒ අපිවට කියන්නේ මොනවද? ඒ මා රූපාවචර අරූපාවචර ලෝකෝත්තර මට්ටමේ තියෙන වැටෙනවා 29ක්. මේ 26ක්. එන්නේ තියෙන්නේ. ඉස්සරහට ඒක සාකච්ඡා කරන එක. ඔව් 26ක්. අපේ 29 ඒගොල්ලන්ගේ 26යි. නෑ 55ක් වෙන්න එපා. ඇයි 55න් 52ක් වුනේ? අපි සාකච්ඡා කරමු. එහෙනම් දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා මේ ජවන් චිත්ත කියන්නේ. අන්න ඊළඟ ප්‍රශ්නේ. මොනවද ජවන් චිත්ත කියන්නේ? ඒකට අපි සාකච්ඡා කරමු. අපි යමු චිත්ත වීතියකට. ඔන්න හොයාගන්න හම්බෙන්නේ එතන. චිත්ත වීති දේශනාව මතක් කරගන්න. කොහොමද මේ ජවන් චිත්තයක් හැදෙන්නේ? මොකද මේ ජවනේ මේ කියන්නේ ජවනයක් නේ. මේ කියන්නේ ජවනයක් අත් වශයෙන්. දැන් අපි කතා කළා චිත්ත වීති ගැන කතා කරලා මම පොඩ්ඩක් මෙතනින් මෙයා වෙලා යනවා ඇකඩීමියා එකේ චිත්ත වීති සම්බන්ධව කරපු පාඩම. යන්න තු කරන්න බෑ මේක නැත්තම් තේරෙන්නේ නැහැ. එකක් පටිසන්ධි චිත්තයක් වෙනවා
එකක් චුති චිත්තයක් වෙනවා එකක් පටිසංධ චිත්තයක් ඔව් චිත්ත වීති. ඒකයි අඩු වෙන්නේ. මම මේව පෙන්නන්නේ මම බලන විදියම පෙන්නන්නේ උරණක් බලන්නේ නේ. නැත්නම් තේරෙන්නේ නැහැ. හරි. දැන් චිත්ත වීතියට ගියාම අර දැන් අපිට හොයාගන්න එපා ජවන චිත්තනේ. ඒකනේ මේ යන්නේ ඒකට. ඒක හොයන්න. ජවන චිත්ත ටික හොයාගන්න කොහොමද? හරි. ඔන්න අපි හොයාගන්නවා එතනකට ගිහින්. කොහොමද හොයාගන්නේ? ඔන්න අපි ගන්නවා අති මහන්තාරම්මන චිත්ත. හොඳට වැඩ කරන චිත්ත විද්‍යාව ඈ. හොඳට පෙනිලා වැඩ කරන චිත්ත විද්‍යාව. භාගයට පෙනී කියවන්නේ මේවා. අති මහන්තාරම්මන හොඳට මහන්තාරම්මන. අපොට අර පරිත්තාරම්මන අති පරිත්ත කියන්නේ මොකක්වත් අර විපාක චිත්ත වගේ. මොකක්වත් ඒ අරමුණ භාගෙට කැඩලා ගිහිල්ලා චිත්ත විද්‍යාව. තමයි වෙන්නේ නැහැ. දැන් ඔබට පේනවා ඇති මේ චිත්තක්ෂර 17ක් නේ හොඳම ස්ට්‍රෝං වෙච්ච ඔබ්ජෙක්ට් එකක් ගන්නකොට 17ක් වෙනවානේ චිත්ත විද්‍යාව. මේ 17 ඔබට පේනවා මේ ජවන කියන අවස්ථාවේ. මෙතන 7ක් තියෙනවා. මේක ඉතින් 7 වෙනවා, මේක 5 වෙනවා. 5 වෙන්නේ කොහෙද? මරණාසන්න චිත්ත. අන්න මරණාසන්න වීදියේදී 5ක් වෙනවා. තවත් තියෙනවා දැන් බුදුහාමුදුරුවෝ මේ සර්වඥයන් වහන්සේගේ යමක මහා පාටිහාරීය පානකොට තවත් අඩුවිට වඩා. ඒක අයිති අවස්ථාව. ඔබට පේනවා මේ ජවන 7 යනකොට මේ ජවන 7ට අදාළ වෙන දැන් අවසානයේ චිත්තයක් හැදෙනවා පදාරම්මණය නේ. පදාරම්මණය චිත්තයක් හැදෙනවා. ඒ ජවන 7ක් thoughts 7ක් නේ. ඒ 7 යෙදෙන්න පුළුවන් චිත්ත වර්ග ටිකක් තියෙනවා. සංඛ්‍යාවක් තියෙනවා. මේ වල තියෙනවා 29 sense sphere ජවන. ඒ කියන්නේ මොනවද මේ? කාමාවචර ජවන චිත්ත 29. හැම එකෙම තියෙනවා 29. මේ 29. සමහර ඒවා එන දැන් මේවා එන්නේ නැහැ. මගදී කැඩලා යනවා. මේ ඔච්චර බලවත් ඒවා නෙමෙයි. මොකක්ද කරන්නේ? ඒක නිෂ්ක්‍රිය. දැන් මේ හොඳ මේකක් නෙමෙයි. මේ පළවෙනි එක හොඳ මේක. දැන් මෙතන 29ක් වෙනවා. ඒක 26ක්. ඕනේ වෙන්නේ. දැන් ඔන්න ඕක තමයි මෙතන දැන් අපි යන්නේ කතා කරන්නේ. දැන් මේ දෙකම එකතු කරනවා. ඒ කාමාවචර ජවන 29 ඕන එකක් අර 7 දෙන්න පුළුවන් නේ. ඒ 7 දෙන්න පුළුවන්. ඊළඟට එක්කෝ අර මහග්ගත වෙන්නේ නැත්නම් කියන්නේ ලෝක කියන්නේ මහග්ගත චිත්ත. කියන්නේ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කාණ්ඩිකේ ජවන චිත්ත 26 එකක් දෙන්න පුළුවන්. ඒක 7ක් දෙන්න පුළුවන්. දැන් කෙරෙන්න ඇතුලේ මොනවද මේ 29 26 මොනවද මේ? ඒවත් බලමු. ඊළඟට අපිට බලන්න පුළුවන් මේක. මේටි ඔන්න අර ජවන චිත්ත 7 යෙදෙන්නේ මෙන්න මේ ටිකක් තමයි යෙදෙන්නේ. මොනවද මේ? අකුසල චිත්ත 12. එක්ක අකුසල චිත්ත 12 එකක් යෙදෙනවා. නැත්නම් 7ක් යෙදෙන්නත් පුළුවන් සමහර වෙලාවට. දැන් විදි අනුනේ. අසතුප්පාද රහතන් වහන්සේ කියන දෙයක් පුළුවන්. ඒකත් මෙහෙ කරන එකක් රහතන් වහන්සේ. සාමාජික ලෝකේ ඉඳන් රහතන් වහන්සේට ගිනා වෙන්නේ. ගිනා ලාෆ් එකෙන් අපි ලාෆ් කරන ස්මයිල් කියන. ඊළඟට මහා කුසල 8න් එකක් යෙදෙන්න පුළුවන්. මහා කී රහතන් වහන්සේගේ එක 8ක් යෙදෙන්න පුළුවන්. දැන් 13යි 21 මේ 29 7ක් අතන යෙදෙන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ මොකක්ද දන්නවද? 7 වුණ ජවණයෙන් පස්සේ මේ එකක් රෙජිස්ටර් වෙනවා. ඔන්න ඔතනයි භයානකම තියෙන්නේ. 7 වුණ ජවණයෙන් පස්සේ සදාරම්මන වෙන්නේ නැහැ. සදාරම්මන වෙනකොට මේන් එකක් රෙජිස්ටර් වෙනවා. සදාරම්මන වශයෙන්. දැන් ඔබට තේරෙනවද මේක මොකක්ද කියන්නේ කියලා? දැන් පච්චයෙන් පච්චේ උප්පන්න වෙනවා කියන්නේ දැන් අපි පච්චේටි කියවනේ එක්ක ඡන්දය, චිත්තය, විරිය, විමර්ශා කියලා. අන්න ඒ කාරණා හතරෙන් එකක් හෝ හතරම හෝ පාවිච්චි වෙලා මෙන්න මේ ජවන චිත්ත ක්‍රියාවලිය අවසන් වෙනවා. දැන් ක්‍රියාත්මක වෙනවා. දැන් හිතන්නකො කෙනෙක් ලෝභයක් කරන්න ගිහිල්ලා එයා ඡන්දේ බලවත් කරාගෙන එයා පළවන ලෝභ චිත්තය හදාගන්න. හරිද? ඒක හදාගත්තයින් පස්සේ මොකද්ද වෙන්නේ? හත්වන ජවනේදී. ඒ හත්වන ජවනේදී මොකද්ද වෙන්නේ? මොන චිත්තයක්ද අතදාරම්මන කරගන්නේ? ලෝභ අකුසල චිත්ත 12න් පළවෙනි චිත්තය. අන්න දැන් පැහැදිලිනේ පච්චේ පච්චේ උපන්න වෙන්නේ කොහොමද මේ අධිපති භාවයෙන් සහජාත අධිපති වශයෙන්. තාම බොහොම වැදගත් විස්තරයක් ඒක ඇත්තටම තේරුම් ගන්න. දැන් මෙතනින් ගොඩාක් මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සුන්ට බලපාන්නේ මොනවද මේ? විසඳන්න. ගොඩාක් වෙලාවට අපිට අකුසල අපට අදාළ මොනවද මෙතන? මහ කුසල.
20යි. අපිට 20යි අදාළ. අනිත් ඒවා අපට අදාළ වෙන්නේ රහතන් වහන්සේගේ ඒවා 9ක් තියෙනවා. අසුතුප්පාද රහතන් වහන්සේ බුදුහාමුදුරන්ට මහා කිරියත් රහතන් වහන්සේට බුදුහාමුදුරන්. ඒ 9 අපට අදාළ නෑ මේ වෙලාවේ. රහත් වෙච්ච කෙනෙක් මෙතන ඉඳායරේ. එතකොට 20 තමයි අදාළ වෙන්නේ. එහෙනම් ওই 20න් එකක් තමයි අපි හැම වෙලාවෙම දැන් මතක තියාගන්න. ජවනින් මේ 20න් මොකද්ද වෙන්නේ අත්‍තරම අපිට අන්තිමට? අපි කුසලයේ නිර්මාණය කරනවා. අකුසලයේ නිර්මාණය කරනවා. අභ්‍යාකත නිර්මාණය. අන්නේ නිර්මාණය කිරීම තමයි මෙතන කියන්නේ සහජාත අධිපති භාවයෙන් පච්චය වෙන කන්ඩිෂන් වෙනවා කියන්නේ. අන්නේ ඒ කාරණේ ඒ සිදුවීමේ process එක තමයි මෙතන කියන්නේ. ප්‍රශ්න තිබෙනවද මේ දක්වා? හාමුදුරනේ අභ්‍යාකත සිත් අපිට නිර්මාණය වෙන්නේ නැහැ නේද හාමුදුරනේ? අභ්‍යාකත චිත්ත අපිට නිර්මාණය වෙන්නේ නැහැ නේද හාමුදුරනේ? අපිට අකුසල 12 අපිට විපාක චිත්ත එනවනේ. 8යි. අපිට විපාක චිත්ත තියෙනවා. කිරිය චිත්ත නෑ. කිරිය චිත්ත. හැබැයි දැන් එහෙම ගන්න බෑ. දැන් අතරක් තියෙන ක්‍රියා චිත්ත දෙකක් තියෙනවානේ. පංචද්වාරා වජ්ජන, මනෝද්වාරා වජ්ජන ඒවා ක්‍රියා චිත්ත කියලානේ කියන්නේ තුනටම. දැන් ඒකේ අසතුප්පාදේ අපිට නෑ. දැන් අහේතුක චිත්තවල තියෙනවානේ ක්‍රියා චිත්ත තුනක්. 7ක් අකුසල හේතුක, 8ක් කුසල හේතුක 15යි. අන්තිම තුන ක්‍රියා චිත්ත. එහෙම නේද? එතකොට ඊළඟට කියනවා මේ පළවෙනි ක්‍රියා චිත්තේ උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජන චිත්තයක් තියෙනවා. උපේක්ඛා සහගත මනෝද්වාර චිත්තයක් තියෙනවා. ඊළඟට හසතුප්පාදේ තියෙනවා. එහෙනම් මේන් දෙකක් අපට අදාළයි. මේන් තුනම අදාළයි රහතන් වහන්සේ. එහෙනම් අපිට ක්‍රියා චිත්ත දෙකක් වැඩ කරනවානේ. දැන් හැබැයි අර මහා කිරිය වැඩ කරන රහතන් වහන්සේ. ඒ ක්‍රියා චිත්තයයි මහා කිරියයි දෙකක්. අන්න ඒකයි වටහා ගන්න. කිරියට කලින් දාගන්න මහා කියලා. එහෙම දාගත්තම අපට අදාළ නැහැ. ඒ පැහැදිලිද ඒක? දැන් අපි ක්‍රියා චිත්ත කොහොම කෙලින්ම රහතන් වහන්සේ. නෑ. මහා කිරිය චිත්ත තමයි උන්වහන්සේලාට බලපාන. සාමාන්‍ය ක්‍රියා චිත්ත අපට බලපාන. අපට අභ්‍යාගත තියෙනවා. අපි දැන් අහේතුක චිත්තවල තිබෙන මේ අකුසල හේතුක 7යි කුසල හේතුක 8යි අනිවාර්යයෙන්ම විපාක චිත්ත නෙවෙයි. දැන් එතන පටිසන්ධි චිත්ත අපිට තිබ්බේ නැද්ද? තිබුණා. දැන් මේ වෙලාවේ අපිට චක්කු විඥාන සෝත ගාන කාය ඒවා ඒ ඔක්කොම විපාක චිත්ත. දැන් ඊළඟට දැන් අපේ මනසේ දැන් අර චිත්ත වීදියට ගිහිලා process වුණායින් පස්සේ process වෙනකොට එන සම්තිරණ සම්පටිච්ඡනේ මොනවද ඒවා? විපාක චිත්ත. අරමුණු ගන්නකොට අන්න ක්‍රියා චිත්ත. එහෙනම් අපිට අභ්‍යාගත තියෙනවා. ඒක පැහැදිලිද? පැහැදිලිද? එහෙමයි හම්බුනේ. අපි ඉස්සරහට යමු නේද? 29ක් එන කාමාව. දැන් ඊළඟට දැන් ඔන්න අපි කියන හේතුව. කාමාව 29යි. දැන් මෝහ චිත්ත දෙකයි අසතුප්පාදයයි අධිපතිපක්ෂයක් වෙන්නේ. දැන් මතක තියාගන්න චිත්ත අතරින් ඔය අධිපතිභාවය හැදෙන්නේ ඡන්ද චිත්ත විරිය නිවන්ස. ඔය අතරේ මෝහ චිත්ත දෙක. මෝහ මේයි විචිකිච්ඡානේ. ඒ දෙකයි අසතුප්පාදයයි අධිපති වෙන්න බෑ දෙක. ඉතින් මෝහ චිත්ත දෙක සහ අසතුප්පාදයේ අධිපතිපක්ෂයන් නොවන නිසා ජවන චිත්ත 55න් ඒ තුන බැහැර වෙනවා. ඒ තුන ගන්න බෑ. එම හේතුවෙන් අධිපතිපක්ෂයේ ජවන චිත්ත 55ම වෙන්නේ නැහැ. 52ක් පමණයි සිද්ධ වන්නේ. දැන් අපි බලමු අර මොනවාද අනිත් එක බලමු 26 බලමු. ඉතින් මහත්ගත ජවන මේ ඇවිල්ලා රූපාවචර අරූපාවචර මාර්ග ඵල මේ ඒ අයටපත් වෙන ජවන් ටික. අර චිත්ත විද්‍යාවම ඒ අයට සම්බන්ධ වෙන්නේ මේක. රූපාවචර කුසල චිත්ත 5යි, කිරිය චිත්ත 5යි. අරූපාවචර කුසල චිත්ත 4යි, කිරිය 4යි. මග්ග 4යි, ඵල 4යි නේ. එතන 26යි 29යි 55යි. හැබැයි මෝහ දෙක ගන්න බෑ, අසුතුප්පාද ගන්න බෑ. 55න් තුනක් හැරුණාම 52ක් වෙනවා. එහෙනම් මේ 52 තමයි අපි මෙතන විනාතියම ඊපස්සේ. මෙන්න මෙතන 52ක් වුණේ ජවන් චිත්ත නිසා. එහෙනම් ඡන්ද හෝ විරිය හෝ චිත්ත හෝ විමර්ශා නිසා ඒකක් හෝ ඒ හතරම නිසා ඒ අදාළ චිත්තවල බලවත්කම ඇති කර ගන්නවා. ඒ හතරෙන් එකක් හරි ඒ හතරෙන් එකක් හැම වෙලාවෙම මොහොතකදීම ඊට පස්සේ ඒවා සහජාත අධිපති කියන මේ පංචේකරණය නිසා ඒවා
ජවන චිත්ත 52ක් බවට පත්. ඒකයි වෙන්නේ. මේ 52 බවට පත් වෙනකොට අපි කිව්වා මේ චිත්තත් එක්ක චෛතසිකක් වැඩ කරනවානේ. චෛතසිකක් පත් වෙනවා. හැබැයි එතන චෛතසික වල විචිකිච්ඡාව ගන්න බෑ. ඇයි? විචිකිච්ඡා චිත්තයක් තියෙනවා. ඒවා තියෙන්නේ කොහෙද? මෝහ චිත්තේනේ එකක් තියෙන්නේ. ලෝභ මේ අකුසල මෝහ චිත්තයක් කියන්නේ. එන එක ගන්න බෑ. මොකද මෝහ චිත්ත දෙක අයින් වෙනවා නම් ඒකත් අයින් වෙනවා. එහෙනම් ජවන චිත්ත 52යි, චෛතසික 52යි. ඒ වගේම අපි කිව්වා මේ හැම තැනකම පච්චේකරණය වෙනකොට නැත්නම් කන්ඩිෂනින් වෙනකොට චිත්තවලට විචෛතසික වල පමණ නෙමෙයි චිත්ත සමුත්ථානයට මේ ආදේශයන් වෙනවා. පච්චේ වෙන කියන්නේ චිත්තජ රූප වලට සම. එහෙනම් දැන් ජවන චිත්ත 52ක් එක්ක පහළ වෙනවා චිත්තජ රූප. hina වෙනවා, රූප දක්වනවා. නේද? ඊළඟ ඇඟේ අපි මේ අකුසල හදා ගන්නකොට ඇඟේ වෙන වෙන පරිවෘත්තීය ක්‍රියාවලින් වෙනවානේ. ඇඟ ඇතුලේ දැන් අපි රාගය ඇති වෙනකොට ක්‍රියාවලින් ටිකක් වෙනවා. ද්වේෂය ඇති වෙනකොට ක්‍රියාවලින් අපි හෝමෝන ගණනයක් වෙන්න පුළුවන් වෙනස් වීමක්. අන්න ඒ ඔක්කොම චිත්තජ රූපනේ. එහෙනම් ඒ ටිකට ඒ ජවන චිත්ත 52 ඇතුලේ තියෙනවා. එහෙනම් ඒ කියන්නේ කාමාවචර කාණ්ඩෙහි, රූපාවචර කාණ්ඩෙහි, අරූපාවචර කාණ්ඩෙහි, ලෝකෝත්තර කාණ්ඩෙහි. අරන් හසලා කියන්නේ මේ හැම දිනාගේම ජවන චිත්ත සම්බන්ධ සියලු දේවල් වලට දේවල් තමයි ඡන්ද විරිය චිත්ත විමර්ශහාරා පච්චුප්පන්න විඤ්ඤාති. හම්දුනේ දැන් අපි විචිකිච්ඡාව ගත්තේ නැත්තේ විචිකිච්ඡාව මෝහයක් වෙන නිසානේ. ඒ කියන්නේ අපි 51ක් කියලා ගත්තේ. චෛතසික. ඒ වගේම හම්දුනේ උද්දච්චයත් මේ චෛතසිකයක් කියනවානේ මෝහය මූල සිතක් වෙනවානේ උද්දච්චයත්. ඇයි ඒක අඩු කරේ නැත්තේ? මෙහෙමයි. දැන් මෙතන මේ සහජාත අධිපතිපච්චයේදී කියන්නේ දැන් උද්දච්ච කියන්නේ හැම අකුසලයකම තියෙන එකක් නෙමෙයි. විචිකිච්ඡාව හැම අකුසලයකම තියෙන එකක් නෙමෙයි. අකුසල චිත්තයකම තියෙන එකක් නෙමෙයි. ඒතර දැන් මෙහෙම ගමුකෝ. දැන් කෙනෙක් අකුසල චෛතසිකයක් කරනකොට මෝහයක් එතන තියෙනවනේ. පැතිරිච්ච මෝහයක් තියෙනවනේ. වෙනම මෝහයක් නෙමෙයි. පැතිරිච්ච මෝහයක් තියෙනවා. ඒතර අනේ පැතිරිච්ච මෝහයට අකුසල සාධාරණ හතර අයින් කරන්න බෑ. අයින් කරන්න. මේ හතර තියෙනවා. ඒක උද්දච්චය කියන්නේ අනිවාර්යෙන් තියෙනවා. විචිකිච්ඡාව කියන්නේ මිසලේනියස් එකක්. ප්‍රකීර්ණක වගේ දෙයක්. ඒක විශේෂ කාරණා, විශේෂ අකුසලයක්. මෝහයක් ඇති කරාගෙන ඒ තුලින් ඒකයි අතන උද්දච්ච ආවට ඒ උද්දච්චය අයින් වෙලා නැතුව විචිකිච්ඡ විතරක් අයින් කරලා තියෙනවා. විචිකිච්ඡාව විතරක්. පැහැදිලි මම කියන්නේ. දැන් අපි මෙහෙම ගමුකෝ. දැන් ඔය අකුසල චිත්ත 12ක් කරද්දී මම කිව්වා ඔබට ලෝභය දෝෂයත් එක්ක යෙදෙන්නේ නැහැ. ඒක මතකද? දැන් මේ මොහොතේ මට ලෝභ චිත්තයක් ඇති වෙනවා නම් මට ද්වේෂ චිත්තයක් ඇති වෙන්නේ නැහැ. නෑ. මට ද්වේෂයක් ඇති වෙනවා නම් මට ලෝභ චිත්තයක් ඇති වෙන්නේ නැහැ. ඒ දෙක අංග පැති දෙකක්. හැබැයි ලෝභය යෙදෙන හැම මොහොතකම මෝහය යෙදෙනවා. දෝෂය යෙදෙන හැම මොහොතකම ලෝභේ මේ මෝහය යෙදෙනවා. අපි ඒ නිසා කියනවා ලෝභ මෝහ, දෝෂ මෝහ කියලා කියනවා. ඔය දෙක හයිබ්‍රිඩ් සංකලනයක් කරනවා. ඒ වගේම මෝහය වෙනම මේ දෙන්න පුළුවන්. අන්න ඒක තමයි උත්පලයෙන් මතක් කරේ. ඒක වෙනම අවස්ථාවක්. ඒක කියන්නේ දැඩි විදියට මෝහය දෙනවා. දැන් එතකොට අර ලෝභයත් එක්ක මෝහයක් එදෙනවා. දෝෂයත් එක්ක මෝහයක් එදෙනවා. අන්න ඒ තැන් වල තිබෙනවා උද්දච්ච භාවය. උද්දච්ච භාවය නොසන්සුන් භාවය. දැන් අපි අකුසලයට බර වෙන්නේ මොනවා හරි විදියට නොසන්සුන් භාවයක් නිසා. හිත විසිරීලා හිත වෙනත් අරමුණක් අපි ඔය දැහැගෙන. අපි නෑ එතන. ඒ අරමුණ අපි අරගෙන. අපිව අරගෙන දැහැගෙන. එහෙනම් අර අතන උද්දච්ච කියලා වෙනම හිතක් තිබුණා. ඒ යමින්න සුවිශේෂී වශයෙන් මෝහයේ දියුණු වෙලා එතන හැදෙන උද්දච්චේ තවුල්. ඒ මෝහ චිත්ත දෙකේ තියෙන්නේ එතන උද්දච්ච ගන්න එහෙමයි. ඒ කියන්නේ මෝහයේ සුවිශේෂී වශයෙන් ඇති වෙලා එතන හැදෙනවා තවත් දියුණු වෙච්ච උද්දච්චතාවය. ඒ වගේම ඒ විදිහටම විචිකිච්ඡාව හැදෙනවා. නමුත් සාමාන්‍ය කුසලයේදී උද්දච්ච කියන එක අනිවාර්ය සාධකයක්. විචිකිච්ඡාව අනිවාර්ය සාධකයක් නෙමෙයි. පැහැදිලි. අනිත්‍යයට පොඩ්ඩක්. හොඳයි අපි යමු ඉස්සරහට. දැන් මොන මේකත් කරලා මේකත් කරා. දැන් අපි යමු මේ හතරට. ඡන්දාධිපති, විරියාධිපති, චිත්තාධිපති ඊළඟට විමර්ශනාධිපති. ඡන්ද කියන්නේ චෛතසිකය. කොහෙද ඉන්නේ?
ඡන්ද විරිය දැන් මම කැමති අනිත් අයගෙනුත් දැනගන්න. දැන් අපි කතා කරන අය ඉන්නවා. අනිත් අයත් පොඩ්ඩක් මේ සංවාදයට සම්බන්ධ කරගන්න. ඉගෙන ගන්න පොඩ්ඩක්. ඡන්ද කියන්නේ චෛතසිකයක්. කොහෙද තියෙන චෛතසිකයක්ද? අපි අනිකුත් සම්බන්ධ වෙන ඡන්ද කියන්නේ කොහෙද ඒ චෛතසිකේ තියෙන්නේ? චෛතසික 50 කීයක් තියෙනවද? 52ක්. කොහෙද ඒ චෛතසිකේ තියෙන ඡන්ද කියන්නේ? කොහෙට වටන එකක්ද ඒක? අන්‍ය සමාන. ඔව්. අන්‍ය සමාන චෛතසිකය. හැබැයි අන්‍ය සමාන එකම ගොඩක් තියෙනවා. වර්ග තියෙනවා. ඡන්ද කියන එක අන්න ඒක වර්ගයකට වැටෙනවා. අපකින්නේ. හා? පකින්නක ප්‍රකීර්ණක. ප්‍රකීර්ණක චෛතසිකය. මොකක්ද මේ ප්‍රකීර්ණක කියන්නේ? දැන් අන්‍ය සමාන දැන් චෛතසික වර්ග තුනයිනේ. එක්ක අන්‍ය සමාන වෙන්න ඕන, එක්ක අකුසල වෙන්න ඕන, එක්ක සෝබන. කාමසෝබන වෙන්න ඕන. ඒක බියුටිෆුල්. අපි ගමු කුසල කියලා ගමු. එක්ක අකුසල වෙන්න ඕන, කුසල වෙන්න ඕන, එක්ක අන්‍ය සමාන. ඇයි මේ අන්‍ය සමාන කියන්නේ? neutral to all චෛතසිකස්. මේවා neutral. neutral කියන්නේ ඒක අනිවාර්යෙන් හැම එකකම තියෙනවා. හැබැයි මේ අන්‍ය සමාන 13 7ක් තියෙනවා. සියලුම චිත්තවල එනවා. ආතන් වහන්සේගෙත් දෙනවා, බුදුහාමුදුරුවන්ගෙත් දෙනවා. අපි කාගේ කිසිම කෙනෙකුට ඉක්මවන්න බෑ. 7ක් තියෙනවා. අපි වල කියනවා සබ්බචිත්ත සාධාරණ. මේක අභිධර්ම පිටකේ තියෙනවද? මේ වචනේ? මොන ප්‍රශ්නයක්? මේ දවස්වල මම මේ ඉන්දියාවේ මුම්බායි වල විශ්වවිද්‍යාලයකට අභිධර්මය කෝස් එකක් කරනවා. මට දුන්න දෙයක් තමයි අභිධර්ම පිටකය වෙනම හඳුන්වා දීම සහ අභිධම්මත්ත සංග්‍රහය. රොනරුව මේ යුගයේ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 8-12කින් සත වර්ෂ වල කරපු ආචාර්ය අනුරුද්ධ හාමුදුරුවන්ගේ අභිධම්මත්ත සංග්‍රහය. ඒක වෙනම දැන් ඒකේ දැන් පළවෙනි දවසේ කරා අභිධර්ම පිටකය ගැන අභිධර්මයේ හැම පොතක්ම අඳුනගත්තා. අභිධර්මයේ මොකක්ද ඒක නිදානේ එහෙම අඳුනගත්තා. දැන් දෙක දවසේ දෙවෙනි දවසේ කරා මුල් chapters 4ක් 9ක් තියෙනවා අභිධර්ම සංග්‍රහයේ. දැන් ඊළඟට මේ සම්බන්ධ තියෙනවා ඉතිරි ටික. දැන් ඕකෙදි මම පැහැදිලි කරපු කාරණාවක් තමයි අභිධර්ම පිටකයේ සංග්‍රහයක් තමයි අභිධම්මත සංග්‍රහය. හැබැයි අභිධම්මත සංග්‍රහය අවසන් වෙන්නේ විසුද්ධි මාර්ගයේ කතාවක්. ඒ කියන්නේ අටුවාවක්. විසුද්ධි මාර්ගය කියන අටුවාවක්. ඒ කියන්නේ ලංකාවේ මහා විහාරයේ තිබු හාමුදුරුවෝ සිංහල අටුවා ටික පාලියට මාගධි භාෂාවට පරිවර්තනය කරන්න අවශ්‍ය වුණා. මොකද ඒගොල්ලන්ට ලොකු ගැටුමක් තිබුණා අභියෝගයක් අබේගිගේ පාසලේ. එහෙ ගැහුවා විමුක්ති මාර්ගය කියලා පොතක්. මේ හාමුදුරුවෝ. දැන් ඒකට පොතක් ලියන්න. ඉතින් මේ බුදුදත්ත කියන හාමුදුරුවෝ ඇවිල්ලා උන්වහන්සේට බැරි වුණා. බුද්ධ ഘോഷ කියන හාමුදුරුවෝ වැඩ ලබන ඉන්දියාවේ උන්වහන්සේට ආරාධනා කරා හරි. වැඩි පුළුවන් වුණාට තීසිස් එකක් ලියන්න ඉස්සෙල්ලා. මුළු ත්‍රිපිටකයේම තීසිස් එකක් ලියන්න. කෙටි තීසිස් එකක්. අන්න උන්වහන්සේ ලිව්වයි තීසිස් එක අට කතාවක්. ඒක පළවෙනි අටුවාව කියලා අපි කියන්නේ. මොකක්ද අටුවාව? විසුද්ධි මාර්ගය. දැන් මේ විසුද්ධි මාර්ගය සූත්‍ර පිටකයට, විනය පිටකයට, අභිධර්ම පිටකයට තුනටම ලියපු අටුවාව. දැන් විනය පිටකේ උන්වහන්සේටම ලිව්වා, සූත්‍ර පිටකේ වෙනම ලිව්වා, අභිධර්මයට වෙනම ලිව්වා. වෙන වෙන මේවා. පොත්වල නමුත් පොදුවෙම තියෙනවා. දැන් මේ පොතේ තියෙනවා කම්මට්ටාන සම්බන්ධ. සමත භාවනාව කරලා කම්මට්ටාන. කම්මට්ටානේ 40ක් තියෙනවානේ. දැන් මේ පොත බේස් කරන් තියෙනවා මේ හාමුදුරුවෝ. අභිධම්මත සංග්‍රහය. අපි මේ කතා කරන පොත් සම්බන්ධයට ඒ හාමුදුරුවෝ සම්බන්ධව තියෙනවා. දැන් අභිධම්මත සංග්‍රහයේ තමයි මේ අනුරුද්ධ හාමුදුරුවෝ පොත. මේ පොතේ තමයි මේ සබ්බචිත්ත සාධාරණ කියන වචනේ තියෙන්නේ. මේ අභිධර්ම පිටකේ නෑ මේ. ඔන්න හොඳ තැනක් ඇකඩමික් තැනක් ඒ. ඒ කියන්නේ මේ උන්වහන්සේ මොකක්ද කියවලා නෑ. ඒ ටික තියෙනවා අරගෙන. අභිධර්ම පිටකේ ඇතුලේ තියෙනවා මේ හැම වෙලාවෙම චෛතසික 7ක් වැඩ කරනවා. එහෙමයි තියෙන්නේ අභිධර්ම පිටකේ. නමුත් මේක සබ්බචිත්ත සාධාරණ කියලා එකක් නෑ. උන්වහන්සේ මේ සබ්බචිත්ත සාධාරණ කියලා හදලා මේක නිර්මාණය. අර ඒ වගේම කුසල සෝපන සාධාරණ අකුසල සාධාරණ. එහෙම ඒක ඒ ටිකත් උන්වහන්සේ ගෙනාවේ එහෙම. අභිධර්ම පිටකේ තියෙන වෙන විදියකට නම් උන්වහන්සේ වචන ටික ගෙනා. එහෙනම් මම ආයෙත් යන්නම් ගොඩක් වෙලා යනවා මේවා කියන්න ගියාම. නමුත් වැදගත් කියලා හිතනවා. දැන්
ඡන්ද කියන්නේ අන්‍ය සමාන චෛතසිකයක්. මේ අන්‍ය සමාන හතක් තියෙනවා. මේ හත හැම එකකම තියෙනවා. තව හයක් තියෙනවා. ඒවට කියන අර කිව්වාගේ පකින්. නැත්නම් ප්‍රකීර්ණ. කියන්නේ හැම චිත්තයකම දෙන්නේ නැහැ. සමහර ඒවා යෙදෙනවා, සමහර ඒවා යෙදෙන්නේ. ඡන්ද කියන්නේ. ඡන්ද කියන්නේ චෛතසික. මේක කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර හැම දිනාටම බලපාන එකක්. නේ? ඡන්දය කියන්නේ මොකක්ද? කැමැත්ත. කැමැත්ත. වතාවක් කෙනෙකු කියන බැලට් එක කියනවා. ඡන්දය කියන්නේ බැලට් එක නෙමෙයි. ඡන්දය කියන්නේ කැමැත්ත. ඡන්දං ජනේති ඕම කියන්නේ. ඡන්දය කියන්නේ මෙතන ඡන්ද කියන්නේ මෙතන කැමැත්ත. දැන් කෙනෙකුට කැමැත්තක් ඇති වෙන්න පුළුවන් කුසලයක්. කෙනෙකුට කැමැත්තක් ඇති වෙන්න පුළුවන් කුසලයක්. එහෙනම් අපිට ඡන්දය කියන්නේ නියුට්‍රල් එකක්ද කුසල එකක්ද අකුසල එකක්ද? ඡන්දය කියන්නේ කුසල චෛතසික කියන්නේ නියුට්‍රල් චෛතසිකයක්ද නැත්නම් කුසල එකක්ද අකුසල එකක්ද? නියුට්‍රල් එකක්. ඒක ඡන්දයක කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න. එහෙනම් ඔන්න ඡන්දයක අධිපති වෙනවා. මේ කියන කැමැත්ත මිස් දැන් අපි කුසලයක් කරන්න ගියා අකුසලයක් කරන්න ගියා ඡන්දේ බලවත් වෙන්න පුළුවන්. මොකද ඒක කැමැත්තක් නේ. මේ කැමැත්ත නිසා මේ වැඩේ යා යන්නේ. දැන් හිතන්නකෝ අපි සාමාන්‍ය ජීවිතේ ගමු. අපි හිතමු මම පුද්ගලයෙකුට කැමතියි කියලා. අන්න දැන් කැමතියි කියපු ගමන් මොකක්ද තියෙන්නේ? එතනම ඡන්දේ. ඒතරයි දැන් හිතන්නකෝ සාමාන්‍ය ජීවිතේ මම මෙයාට කැමතියි. හිතපු ගමන්ම ඊළඟට එන ඔක්කොම ටික අර ඡන්දේ බලපවත්වනව නේද? ඡන්දේ මැඩපවත්ව ගන්නව නේද? ඒ අනිකුත් තියෙන සියලු දේවල් ටික. එයාට හැදෙන සියලු අකුසල දේවල්, කුසල දේවල් සියලු දේවල් අර කැමැත්ත කියන අධිපති භාවය අල්ලගන්න. ඒකෙන් තමයි සියලු දේ ඇතිවෙන්නේ. අන්න උදාහරණයක්. ඒ වගේම හොඳ මම කුසලයක් කරගන්න. මගේ එකම අරමුණ ආර්ය මාර්ගයටපත් වන ගෝත්‍ර කෙනෙක්. අන්න ඒකට සියලු දේ යටත් වෙනවා. යටත් කරගන්න. විරියත් එහෙමයි. විරිය කියන්නේ උත්සාහය. ඒකත් අර හතරටම බලපාන. උත්සාහයෙන් චිත්ත සිත කියන එක දැන් මේ ඔක්කොගෙම හැදෙන චිත්තරිය අන්තිමට එන ඒක ලොකු බලපෑමක් කරනවා. මෙතන පොඩ්ඩක් කතා කරමු. විමර්ශන. විමර්ශන නම් පඤ්ඤා ඉන්ද්‍රිය කැටි කියන්නේ මේ මොකද්ද? විමර්ශන කියන්නේ අර සෝබන චෛතසික 25ක් තියෙනවා නේද? කීයක් තියෙනවද? 25ක් තියෙනවා. සෝබන චෛතසික කීයක් තියෙනවද? 25යි. ඒකේ අවසානම චෛතසිකය මොකද්ද? පඤ්ඤා නෙමෙයි පඤ්ඤේන්ද්‍රිය. ප්‍රඥා නෙමෙයි ඉන්ද්‍රිය. අන්න ඒක වෙනම සාතනක්. පඤ්ඤාව කියලා ඉන්ද්‍රියක් වශයෙන් කතා කරනවා. දැන් අපිට මේ ඒක අභිධර්මයේ කියන්නේ ඉන්ද්‍රියක්. එන ප්‍රඥාව අපි දැන් අර මෙතනක් කියනවානේ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. අන්න ඉන්ද්‍රිය පහ. ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහ. නමුත් ගොඩක් කට්ටිය අවසන් වෙන්නේ චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන මේ ආයතන හදාගන්න ඉන්ද්‍රිය. අතන කියන්නේ අපි මේ චක්කුසෝත ගාන ජීවහා කාය මන වලින් අපි දිනු කරගන්න ඕන සද්ධාව, විරිය, සතිය, සමාධි, ප්‍රඥා. එහෙනම් මේ විමර්ශන කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය චෛතසික. හැබැයි මෙතන කාමාවචර යෙදුනට අකුසල වල යෙදෙන්නේ නැහැ. කුසල වලයි විපාක පිළිවෙල යෙදෙනවා. රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර වශයෙන් කුසල් සිතක පමණක් යෙදෙන නිසා පච්චේ වෙන්නේ කුසල චිත්තයකට පමණයි. එහිද ඥාන සම්පයුක්ත වලට පමණයි. විප්‍රයුක්ත වලට බෑ. පඤ්ඤාව නෑ නේද? එහෙනම් මෙතන කිරිය චිත්ත වලට මම කියවනේ රහතන් වහන්සේ හැම මොහොතකම ප්‍රඥාවෙන් නෑ කියන්නේ. ප්‍රශ්නයක් නෙමෙයි. රහත් වෙන්නේ ප්‍රඥාව නිසා. ඔව්. සංසාර ගමන අවසන් කරන්න අවශ්‍ය ප්‍රඥාව තියෙනවා. ඒ ප්‍රඥාව තමයි පවතින. හැබැයි මේ දෛනිකව තිබෙන ප්‍රඥාවක් හැම දෙයකටම මේ කරන හැම කර්තව්‍යයකටම රහතන් වහන්සේලාට සමහර ලාවට තිබෙනවා. එහෙම නැති අවස්ථාවල උන්වහන්සේලාගේ චිත්ත අපි අඳුනා ගන්නවා. මහා කිරිය චිත්තවල චිත්ත දිනා කියන්නේ. හතරක් තිබෙනවා. උන්වහන්සේලා ප්‍රඥාවෙන් තොරව කටයුතු කරනවා. ඥාන විප්‍රයුක්ත වශයෙන් උන්වහන්සේලා කටයුතු කරනවා. මේ අවස්ථාව තියෙනවා. දැන් අපි රහතන් වහන්සේලා ගත්ත සමහර රහතන් වහන්සේලා උන්වහන්සේලා කතා කරපු අවස්ථාව. උන්වහන්සේලාගේ විවිධ ගැටලු තිබුණා. අපිට ප්‍රශ්නයක් නෙමෙයි මම කියන්නේ අභිධර්මයට අනුව කියන රහතන් වහන්සේලා දෛනික වශයෙන් උන්වහන්සේලා ගාව තිබූ ප්‍රඥාව හැම මොහොතකම. නමුත් උන්වහන්සේලාගේ දෛනික ප්‍රඥාව නිර්මාණය වැඩි දියුණුවන ඇති කරගන්නා වූ ක්‍රම තියෙනවා.
ධර්ම දේශනා කිරීම, භාවනා කිරීම, ධර්මයේ පහදා දීම, ධර්ම සාකච්ඡාවල් සම්බන්ධ වෙනකොට ඇත්තටම අපිත් එහෙම වෙනවනේ. ඒක නේද? දැන් මේ මොහොතේ ඇති වෙන ප්‍රඥාව ඇති වෙන්නේ නැහැ නේ. මේක ඉවරුනයින් පස්සේ පැගීට කියන්නේ තියෙනවා. ආයිත්තර පංචකාමයට අපි බර වෙනවා ටිකක් නේ. එහෙම නේද? එහෙනම් මේ රහතන් වහන්සේලාට සම්බන්ධ කරාම තෝ කොහොමද තමයි? උන්වහන්සේලා පංචකාමයට බර වෙන්නේ නැහැ. උන්වහන්සේලා සාමාන්‍ය ජීවිතේට මේ අරමුණුත් එක්ක හැබැයි උන්වහන්සේලාට මෝහය නැහැ. මෝහය සාධකේ නැහැ. නමුත් ප්‍රඥාවෙන් වැඩ නොකරන්න පුළුවන්. දෛනිකව කරන වැඩ. නම් විමර්ශන කියන්නේ විමර්ශාව බලවත් වෙන්නේ අනිවාර්යෙන් කුසල් සිතක පමණයි. මේක දිග විස්තරයක් දැන් මම මේකක් කියන්නම්. ගොඩක් කියන්න නිසා සූත්‍ර පිටකාගතව අපි ඉද්ධිපාද පිළිබඳව අදහසක් ගන්නවා. ඡන්ද සමාධි සූත්‍රය සංයුත නිකාය 51 13. මහණෙනි කෙනෙක් ඉතින් ඡන්දය නිසා ඡන්දාධිපති සමාධිය සිටි එකඟකමක් ලබයිද? ඒ ඡන්ද සමාධිය කියු ලැබ. කොහොමද මේ සමාධිය ගන්නෙ? දැන් අපි සමාධියක් වෙනවා නම් අනිවාර්යෙන් පංච නීවරණ ටික අඩු කරගන්න බැහැ. මොයි පංච නීවරණ අඩු කරාගෙන උන්වහන්සේ ආර්ය මාර්ගය ගමන් කරන්නේ. එහෙනම් එතන ඔහු ඇය නූපන් අකුසල ධර්මාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්තක් තුරේ. ඒ කියන්නේ මොනවද? දැන් තමන්ගාව අකුසල් නැහැ ඒවා ඔය කියන ඒවා XYZ දේවල්. ඒවා ඇති නොවෙන්න තවදුරටත් උත්සාහ කරනවා. උත්සාහ කරන්නේ මොකක්ද උන්වහන්සේ ඇති කරගන්නේ? ඔව් කැමැත්තක් ඇති කරගන්න. වෑයම් කරනවා. වීරිය පටන් ගන්නවා. සිත ඔසවා තබනවා. මේක පාලි කියන්නේ චන්දං ජනේති විරියං ආරබති චිත්තං පක්ඛං පදහත්. හරිද නෙමෙයි සූත්‍ර ගන්නවා. චන්දං ජනේති විරියං ආරබති චිත්තං පක්ඛං පදහත්. ඒකට දැන් මොන උත්සාහ කරනවා. ඒ වගේම උපන් ලාමක දැන් ඇති වෙච්ච අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න අන්න චන්දං ජනේති විරියං ආරබති චිත්තං පක්ඛන්හාති පදහති. ඔහොම යනවා. සිතෝසවයි උත්සාහ කරනවා. දැන් ඔහොම හතරක් අපි අර දන්න කාරණා හතරනේ මොනවද මේ? සම්මා වායාමයේ නේ. සම්මා වායාමයේ කාරණා හතර කියන්නේ. අන්න ඒ වැඩ ටික කරන්න. ඒ කාරණා හතර කරන්න කවුරු හරි කෙනෙක් කැමැත්තක් ඇති කරගන්නවා නම් අන්න එතෙන්දි වෙන්නේ කැමැත්ත බලවත් වෙනවා. ඡන්දාධිපති බවට පත් වෙනවා. ඒ තුලින් ඔහු ඇය නිර්මාණය කරගන්නා වූ සමාධියට අපි කියනවා ඡන්ද සමාධිය කියලා. ඒක දැනගත්තාම දැන් ඊළඟට තියෙන්නේ වීරිය. ඒ කතාව තමයි. වීරිය ඒ සම්මා වායාමයේ ඇති කරගන්නට කරන උත්සාහය. නිසා විරියාධිපති වෙනවා. දැන් තුන්වෙනි එකේ තියෙන්නේ මොනවාද? චිත්තාධිපති. සිතක් ඇති කරගන්නවා මොනවද ඇති කරගන්නේ? ඒ තුලින් චිත්තාධිපති සම්මා වායාම. හතරවෙනි ඒ හතර අර සම්මා වායාමයේ උත්සාහ හතර ඇති කරගන්න විමර්ශාව ඇති කරගන්න. ප්‍රඥාව ඇති කරගන්න. ඔහොම තමයි තියෙන්නේ. ඉතින් ඔක මම කියන්න උත්සාහ කරේ මේ ඉර්ධිපාද සූත්‍ර පිටකේ ගොඩක් කියන්නේ මේ සයිකික් පවර්ස් හදාගන්න. අභිඥා මෙතන අභිධර්මයේ කියන්නේ මෙතන මේ ධර්මතාවල අධිපති වෙනවා කියන්නේ. හොඳයි. ඒ දක්වා ප්‍රශ්න තිබෙනවා. අපිට ආරම්භන අධිපති පච්චේට ගිහින් අපිට යන්න පුළුවන් ඉස්සරහට. හොඳයි. අපි ඉස්සරහට යමු මේ මොකද කාල වේලාව නිසා. දැන් ආරම්භන අධිපති එකේදී වෙන්නේ මොකද්ද? දැන් මේකත් අධිපති පච්චයක්. ඒක දෙන්නේ සත්කොනේ අරමුණක් බලවත් වෙනවා. බලවත් වෙලා අධිපති වෙනවා. දැන් අපි ගන්නවා මේ එතන ආරම්භන අධිපති පච්චේ සත්‍ය වෙන්නේ පච්චේ ටිකක් පච්චේ පාඩ. මොනවාද පච්චේ? චිත්ත 84යි, නිප්පන්න රූප 18යි, චෛතසික 47යි නිර්වාණය. මේ අරමුණු ටික දැන් අපි ආරම්භන පච්චේදී කියවනේ විශාල අරමුණු ටික. සියලු චිත්ත, සියලු චෛතසික, සියලු රූප, නිබ්බාන පඤ්ඤාත්තිනේ අපි විශාල වපසරිකට කියන්නේ. දැන් අද මෙතන කතා කරන්නේ අරමුණු සුවිශේෂී අරමුණු ටික. සිතවිලි වලින් චිත්ත 84යි. කැපිලා යනවා දෝෂ චිත්ත දෙක අයින් වෙලා යනවා. මොකද ඒවට බලවත් වෙන්න පුළුවන්. ඔය පටිඝ සම්පයුක්ත සංකාරික චිත්ත වලට බලවත් වෙන්න පුළුවන්ද අපි? නෑ බලවත් වෙන්න බෑ. ඒවා තියෙනවා බලවත් වෙන්න. මෝහ චිත්ත දෙකක් බලවත් වෙන්නේ. සහජාතිකත් අපි කියවනේ. ඒක බලවත් වෙන්නේ නෑ. ඒ වගේම අර අහේතුක චිත්තවල තිබෙනවානේ දුක්ඛ සහගත කාය විඥානය. තියනවා නේද? ඒක බලවත් වෙන්නේ. ඒ කියන්නේ අපි මේ අකුසල විපාක විඳිනකොට එන්නේ. එහෙනම් මෙතන අයින් වෙනවා 5. චිත්ත 89 84ක්. නිප්පන්න රූප 18 කියන්නේ
නිර්මාණය උපාදාය වශයෙන් නිර්මාණය වෙච්ච රූප 18. චෛතසික 47යි. එතන විතරක් විචිකිච්ඡාව නෑ. මොකද අනිත් විචිකිච්ඡාව අයින් වෙනවා කොහොමද? දෝෂ චෛතසික 4 අයින් වෙලා යනවා. මොකද මේ දෝෂය බලවත් වෙන්නේ නෑ. ඒකට අධිපතික අරමුණක අධිපතිකම ගන්න බෑ කියනවා දෝෂයට. දැන් ඒකෙන් කියන්නේ මේ ද්වේෂයට වඩා බලවත් වෙන්නේ ලෝභය කියලා කියනවා. ඒ කියන්නේ නේද? දැන් අනිකුත් ලෝභ කාරණා ඔක්කොම අධිපති වෙනවා නම් අරමුණක් කරා දෝෂ ටික අයින් වෙනවා. මොනවද මේ අයින් වෙන දෝෂ චෛතසික 4? දෝෂ දැන් අපි කියවනේ ලෝභෙට තුනක් තියෙනවා. ලෝභ මොනවද? ලෝභ චෛතසික ලෝභ කාණ්ඩේ ලෝභයට අදාළ චෛතසික තුනක් තියෙනවා. අකුසල චෛතසික ගොඩේ. ලෝභය, දිට්ඨි, මාන. දෝෂයට හතරක් තියෙනවා කියන්නේ. දෝෂ, මච්චරිය, කුකුච්ච. දෝෂ, ඉච්ඡා, මච්චරිය, කුකුච්ච. කුකුච්ච අන්න මේ හතර. ඒ කියන්නේ කොයිම වෙලාවකවත් ද්වේෂයට, මසුරුකමට, ඊර්ෂාවට, ඊළඟට පසුතැවීමට මේ හතරට ගන්න බෑලු බලවත්කම අරමුණ. පැහැදිලිද? අරමුණක් හරහා බලවත් වෙන්න බෑලු. මේ හතර එනවා අපිට. දැන් මේ හතර හැම වෙලාවෙම ඉන්නේ ලෝභ හිතකටනේ. දැන් ඔන්න අපි හිතමු දැන් ඔන්න හිතනවා මම කැමති වෙච්ච දේ මට හම්බුන්නේ නැහැ මට ද්වේෂයක් ඇති වෙනවා. ඒක ලෝභය හරහා එන එක. ඊළඟට දැන් මසුරුකම කොහොමද ලෝභයට සම්බන්ධ? නේ? ද්වේෂිකුත් තියෙනවා ලෝභිකුත් එක හරහා තියෙනවා. ඊළඟට තමයි ඊර්ෂ්‍යාවේ කොහොමද තියෙනවනේ ලෝභයක්. අයි මට නෑ අරයට කොහොමද ආවේ කියන්නේ. මට නෑ යාට කොහොමද ආවේ කියලා හැම වෙලාවෙම හිතනවා. එතන ද්වේෂිකුත් තියෙනවා ලෝභෙත් තියෙනවා. ඊළඟට කුක්කුච්ච පසුතැවෙනවා. එතනක් තියෙනවනේ ලෝභයක්. මොකක්ද තියෙන ලෝභය? මට ඒක නැති වුණා. මං කැමති විදිහට මේක කරගන්න බැරි වුණා. අන්න ද්වේෂය හැදෙන ඒක කැමති විදිහට කරගන්න බෑ. ඒ ලෝභයක් එතන තියෙනවා. මට ඒක එහෙම අවශ්‍යතාවය තිබුණා. මගේ කැමැත්ත ඒ ලෝභයක් තියෙනවා. හැබැයි කරගන්න බැරි වෙච්ච එකට ලෝභය හරහා ගේන්නේ යා ද්වේෂය. හැබැයි ද්වේෂය එම නිසා ලෝභය කැලක් වෙනවා. ඒ නිසා මෙතන කියන මේ දෝෂ චෛතසික හතර බලවත් වෙන්නේ නැහැ. ඒ නිසා පච්චය වෙනවා. ඊට පස්සේ ඒව අර චිත්ත 84කුත් චෛතසික 47කුත් නිප්පන්න රූප 18ක් නිර්වාණය කියන සිතවිල්ල. පච්චේ වෙලා පච්චේ උප්පන්න බවටපත් වෙනකොට ලෝභ චිත්ත 8යි මහා කුසල 8යි ඥාන සම්පයුක්ත මහා කිරිය චිත්ත 4යි ලෝකෝත්තර චිත්ත 8යි චෛතසික 45. ඒක පැහැදිලි නේද? ලෝභ චිත්ත 8යි. දෝෂ චිත්ත නෑ නේද? අරමුණක් වශයෙන් සහජාතයක් වෙන්නේ නැහැ දෝෂවලට. මහා කුසලයට වෙනවා. මොකද ඒවා බලවත් කුසල චේතනා. මොකද දැන් අපි දැනගන්න ඕන ලෝභයට සාපේක්ෂව තිබෙන්නේම මහා කුසල ටික. ඥාන සම්පයුක්ත මහා කිරිය චිත්ත හතරක් නිර්මාණය වෙනවා. මේ අනිත් හතර සම්බන්ධ ඥාන විප්‍රයුක්ත ඒවා සම්බන්ධ වෙන්නේ. ලෝකෝත්තර චිත්තයට කොහොමද සම්බන්ධ? චෛතසික 45යි. මොකද අන්න එතන පොඩි වෙනසක් වෙලා තියෙනවා. 47ක් පච්චේ වෙන පච්චේ උප්පන්න කරණේ වෙනකොට ආරම්භන අධිපති වශයෙන් එතන දෙකක් අයින් වෙලා තව දෙකක්. එහෙම නේද? මොකක්ද අයින් වෙච්ච දෙක? අප්පමඤ්ඤා දෙකක් අයින් වෙලා තියෙනවා. මොකද්ද අභිධර්මයේ අප්පමඤ්ඤා දෙක චෛතසික දෙක? කරුණාවයි මුදිතාවයි. කරුණාවයි මුදිතාවයි. ඇයි මෙත්තාව නැත්තේ? ඇයි උපේක්ෂාව නැත්තේ? ඇයි ඒව නැත්තේ එතන? උපේක්ෂාව කොහොමද තියෙනවනේ? සංචෛතසික වල උපේක්ෂාව කොහොමද තියෙනවනේ එතනේ? උපේක්ඛා කියන්නේ. ඊළඟට කරුණාවයි මුදිතාවයි තමයි මේ අප්පමඤ්ඤාවල බොහොම බලවත් වෙනවා කියන්නේ. ඒ කියන්නේ අප්පමඤ්ඤා අතරේ. නමුත් ඒ දෙක මෙතන සම්බන්ධ වෙන්නේ නැහැ මේකට. ඒකට හේතුව ඒවා පච්චුප්පන්න බවට පත් වෙන්නේ නැහැ. දැන් 47 මේ ඒ දෙක තියෙනවා. නමුත් ඒවා පච්චුප්පන්න වෙන්නේ ආරම්මන අධිපති වශයෙන්. මොකද ඒකට හේතුව මේ ප්‍රධාන හේතුව තමයි ඒකට දැන් මොකද්ද කරුණාවයි මුදිතාවයි ප්‍රොසෙස් කරන්න බෑ. ඒක එක මොහොත්වල අපි නිර්මාණය කරගන්නවා නේ. ඒවා ඡන්දචිත්ත විද්‍ය විමර්ශ වශයෙන් හෝ
මෙතන තියෙන අරමුණක් වශයෙන් මේ දෙක මේව කරගන්න බෑ. ඒ සයි දෙක සම්බන්ධ නැහැ. මේ සත්‍යක් ප්‍රශ්නයක් තියෙනවද මේ වගේ? ආරම්භන අධිපති පච්චය ගැන. අපි නැත්තම් ඉස්සරහට යමු. ප්‍රශ්න තව පස්සේ ඇති වෙන්න පුළුවන්. මම හිතන්නේ මේක තමයි අවසාන ස්ලයිඩ් එක. දැන් තවත් දෙයක් තමයි අපිට තේරුම් ගන්න අවශ්‍ය. දැන් මේ සියලු අධිපති භාවය හරහා සහජාත වූ ආරම්මන වූ වශයෙන් අධිපති භාවය ඇති වෙලා පච්චේ වෙනුනේ. සහජාත වේවා ආරම්මන වේවා. සහජාතිකවන් පස්සේ ඡන්ද චිත්ත විරිය විනාශ කියන හතර හරහා වෙන. මේ ප්‍රධාන අධිපති භාවය ආරම්මන අධිපතියේ අරමුණ අධිපති වෙලා පච්චේ. මේ දෙකම අපි ගන්නේ අධිපති පච්චේ වශයෙන්. අවසාන අර්ථයේදී අපට පුළුවන් 9 ආකාරයකට මේක බලන්න. ක්‍රම 9කට මේ ක්‍රියාවලිය දිහා බලන්න. එකක් තමයි අකුසලයේ අධිපති වෙලා අකුසලයේ ඇති වෙන්න පුළුවන්. එහෙම පුළුවන්ද? දැන් ඔන්න ඡන්දය බලවත් වෙනවා. ඒ ඡන්දය බලවත් වුණාම අකුසලයක් හැදෙනවා. එහෙම පුළුවන්ද? එහෙම බැරි. එහෙම පුළුවන්. ඒ අකුසලෙත් ඔක්කොම හැදෙන්නේ එහෙම. සමහර අවස්ථාවල අකුසලයේ අධිපති වෙලා කුසලයේ හැදෙනවා. ඒ මොන වගේ අවස්ථාවද? අපි කලින් කතා කරා. සමහර අවස්ථාවල අපි පරණ අකුසලයක් ගැන සිහිපත් කරාම අපටම වැරද්ද තේරිලා ඒ කරපු දේ වැරද්ද තේරිලා අපි ඒ තුල අපි ඒක නොවෙනවා ඒක නොකරනවා ඒක මෙහෙමයි වෙන්න තිබුණේ කියලා කුකුච්චයක් ඇති කරගන්නෙත් නැතුව කුසලයක් හදා ගන්නවා ඒ සම්බන්ධ. තවත් සමහර අවස්ථාවල වෙනවා දැන් මේ අධිපතිභාවය අකුසලයේ අධිපති වෙලා අභ්‍යාකතයක් ඇති වෙනවා. ඒ මොන වගේ අවස්ථාවක්ද? දැන් මේක රහතන් වහන්සේට සම්බන්ධ කරන්න පුළුවන් නේ. ඒ වහන්සේට මහා කිරීටිත් ඇති වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් පිටිපස්සේ හැරිලා බලනකොට උන්වහන්සේගේ පරණ අකුසලයක් මේ ජීවිතයේ අකුසලයක් ගැන සිහිපත් කරලා උන්වහන්සේ ඒ සම්බන්ධව මොකද? අකුසල හදාගන්නේ නැහැ නේ. මහා කිරීටිත්‍යක්ම හදාගන්න. අපිටත් පුළුවන් දේ වැඩි කරන්න. අපිටත් පුළුවන්. අපිටත් පුළුවන්නේ මේ මොනවද පරණ අකුසලයක් ගැන හිතලා ඊට පස්සේ විදර්ශනා කරනවා. ඒ අකුසලයට කුසල අකුසල නොහදා ගන්න පුළුවන්ද අපිට? අපිට උපේක්ෂාව ඇති කරගන්න බැරිද? පුළුවන්. අපිට පුළුවන් උපේක්ෂාවක් හදාගන්න. මේ වැඩේ සිද්ධ වුණා ඒකට අකුසල කුසල දෙකම වැඩක් නැහැ කියලා අපිට කල්පනා කරන්න පුළුවන්. දැන් අපි අඟුලිමාල වගේ කෙනෙක් දිහා බැලුවම ඔය වගේ දෙයක් තියෙනකොට උන්වහන්සේ කොහොමද අර බණ භාවනා කරනකොට අර මරපු දේවල් දිහා දකින්නේ? නේ? කුකුච්චේම හිටියනම් කරන්න බැරි නේද? මාට මේ සිදුවෙච්ච මරණ සම්බන්ධව උපේක්ෂාවක් ඇති වෙන්න. නැත්තම් උන්වහන්සේට ඇති වෙන්නේ මොකද? හිතන වාරයක් ගන්න. මේ ජීවිතය අකුසල් හැදෙනවා. උපේක්ෂාව. ඊළඟ ඊයර කතාවකුත් තිබෙන්නේ රාතන් වහන්සේ කෙනෙක් බිමට දාලා මේ මිනිස්සෙක් ඇවිල්ලා කුඹරක වඩිද්දි නේද? නේ? සරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ. ඉතින් එක්කෙනෙක් බිමට දාලා පැත්තකට දාලා විසික් කරලා යනවා තල්ලු කරලා අනිත් එක්කෙනා ඇවිල්ලා හොදලා මේ නාවල කරන්නේ. ඒක රහතන් වහන්සේට උන්වහන්සේ අර ගිහි කුද්දලයා කිව්වම බාහන වඩන පව් වැඩේ කියලා නේද? පව්කාරයෙක් නෙමෙයි. උන්වහන්සේ කිව්වා එයාත් එක කිව්වා. එයා එහෙම කරා. මට තියෙන පිටසාව. මම එයාට ඇන්නේ නැහැ ඔයාලට ඇන්නේ. කොහොමද මේ චින්තනය? ඒ චින්තනය කොහොමද? ඒ වගේ මම කියන්නේ ඒව අපිට එකපාරට බැරි වෙන්න පුළුවන්. නමුත් මේ චින්තනය තුළ අපිට හිතන්න දෙයක් තියෙනවා. ඒ හිතන්න තියෙන දේ තමයි මේ හැම තැනම උපේක්ෂාව භජනය කරන්න පුළුවන්. ඒකට සිතිවිලි වල අපි මේ අවුල් හදාගන්න එක අඩුයි, කේන්ති යන එක අඩුයි, තැන්වල කැටෙන එක අඩුයි, පවුල් වල තියෙන ආරවුල් අඩුයි, ආගියුමන්ස් අඩුයි නේ. ෆයිට්ස් අඩුයි. මොකද මේ හැම තැනම අපි පුද්ගල නිර්මාණය කරන අපිට සමහරවල් සිද්ධ වෙන ඔබට ඒවා ඩිෆෙන්ඩ් කරන්න වෙයි. නමුත් ඔබ ඒ ඇතුලේ හිතනවා නම් මේක මීට වඩා උපේක්ෂාවක් දිනු කරන්න. අපි දෙන්නම අද ගොඩක් හිත දිනුනේ අපි දෙන්න. පවුලක් නම් එහෙම. ළමයි දෙමව්පියෝ එහෙම. හරි වැදගත් ඒ වගේ. ඒ නිසා එතනින් කියන්නේ දැන් අකුසලය අධිපති වෙලා අභ්‍යාකට හදාගන්න පුළුවන්. ඒක අධිපති වෙලා. කරපු අකුසලයක් අධිපති වෙලා අපි එක්ක විපාක චිත්තයක් හදාගන්න පුළුවන්. එක්ක
අභ්‍යාකටයක් හදාගන්න මේ කිරියක් මහා කිරිය රහතන් වහන්සේලා හදාගන්න. අනිත් පැත්තේ මෙහෙම කුසලයේ අධිපති වී කුසලයේ ඇති වෙනවා. දැන් අපි හිතමු කෙනෙකු ඡන්දය හරහා ලොකු කුසලයක් කරා. දැන් මම අහන ලොකු හොඳ ප්‍රශ්නයක්. අපිට මේ අභිධර්ම දේශනාවන් වලට අනුව ඒ කියන්නේ සූත්‍ර පිටකයේ උනත් විස්තර වෙන්නේ අභිධර්මයේ හරහානේ ඇත්තටම. අපිට මේ අභිධර්මයට අනුව කරගන්න පුළුවන් හොඳම කුසල චිත්තය මොකක්ද? ඒ වගේම අපිට අභිධර්මයට අනුව කරගන්න පුළුවන් නරකම අකුසල චිත්තය මොකක්ද? මත ප්‍රශ්නයක් නේද? දැන් අපි කුසල් කරනවා නේද? දැන් අකුසල් කරන්න පුළුවන් කෙනෙක්. ඒතර මේවා අතරේ අපිට අපි බැලුවොත් අභිධර්මයට අනුව දැන් චිත්ත කතා කරන්නේ චිත්ත ගොඩවල් ගොඩක්. අපි ගෙලින්ම ගමු අකුසල චිත්ත 12ක් තියෙනවා. මහා කුසල 8ක් තියෙනවා. ඒතර මේ වයින් කෙනෙකු කුසල පැත්තෙන් කරගන්න ඉහළම කුසල චිත්තය මොකක්ද? කුසලයේ කියන්නේ මේ භෞතික දේ නෙමෙයි කුසල චිත්තය. මේ භෞතික දෙයට උනත් චිත්තයක් හැදෙන්නේ ආපිටනේ. එහෙනම් මේ මොකද්ද හොඳම චිත්තය? ඒ 8න්. සෝමනසසාගත ඥාන සම්පයුක්ත සසංකාරික අසංකාරික. අන්නේ. දැන් පොඩ්ඩක් බලන්න වෙන්නේ කොහොමද? සෝමනස්ස සහගත. වැඩේ සතුටින් කරන්නේ. බොහොම සතුටින් කරන්නේ. ඊළඟට ඥාන සම්පයුක්ත. ඒ කියන්නේ ත්‍රි හේතුකව කරන්නේ. ඒ කියන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය. ඊළඟට අසංකාරික හිත. මේ එක එක්කෙනා යොදවලනේ. දැන් එක එක්කෙනා මේක කරන්න අර පිළ කරන්නේ. එතකොට මේ කුසල චිත්තය තියාගෙන නැහැ කියලා කියන්නේ. තව කෙනෙක් ඕක යොමු කරන එක හොඳයි. නමුත් ඒ කුසලයක් වශයෙන් ගත්තම එයා තනියෙන් කරනකොට තමයි ඒ කුසලයේ වැඩි. එහෙනම් මේක තමයි කෙනෙකු දැන්. ඒතර අනිත් 7ට වඩා ඒක තමයි බලවත්. එහෙමයි කියන්නේ. ඒ 8 යන්නේ එහෙමයි. දැන් අපි අනිත් පැත්ත ගමු. කෙනෙකුට කරන්න පුළුවන් බලවත්ම අකුසලයක්. 12ක් තියෙනවා. කෙනෙකුට කරගන්න පුළුවන් බලවත්ම අකුසලයක්. පොත් බලන්න ඕනේ නැහැ. හිතලා කියන්න. පොතින් බලන්න කියත් ඕක තේරෙන්නේ නැහැ. මේ කල්පනා කරලා බලන්න ඕනේ. මොකද්ද කරපු? මොකද්ද අපිට කරන්න පුළුවන් නරකම අකුසලයක්. චිත්තයක් මේකත්. ඒ කියන්නේ මේ ගිහිල්ලා කවුරු හරි කාට හරි කරන විපත්තියක් කියලාම නෙමෙයි අපි ගන්නේ. විපත්තිය තුල හිතක් නේ හැදෙන්නේ. අකුසල චිත්ත 12 පළවෙනි චිත්තය. ඕකනේ වෙ කියන්නේ. මොනවද? සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුක්ත, අසංකාරික. අසංකාරික. දැන් බලමු වෙන්නේ කොහොමද කියලා. දැන් ඔන්න අකුසලයක් කරන්න යන්නේ. අපි ගමු මොනවද අකුසල කියන්නේ? ඔන්න කෙනෙක් විනාශ කරන්න ඉතිවිලි හදාගන්න. පොතින් පතින් වෙන්න පුළුවන්, අන්තර්ජාලයෙන් වෙන්න පුළුවන්, කේලම් වෙන්න පුළුවන්, gossiping rumors වෙන්න පුළුවන්. ඕක මොකක් හරි කරලා චරිත ඝාතන හෝ මනුෂ්‍ය ඝාතන හෝ සත්ත්ව ඝාතන හෝ මොනවා හරි සිතිවිලි හදාගන්න. දැඩි ලෝභයටපත් වෙනවා. තමන්ගේ වට විතරක් නෙමෙයි අනුන්ගාව තියෙන ඒවාට ලෝභයටපත් වෙනවා. විෂම ලෝභය ඇති. සමහරුන්ට කියනවානේ තමන්ගේ වට නම් කමන්නේ නේද? බලන් ඉන්න අයගේ වටත් ලෝභය ඇති. විෂම ලෝභය. ඒක අවිද්‍යාව විෂම ලෝභය. ඒවා හදාගන්න. ඊළඟට මිච්ඡා දෘෂ්ටි. ඔය තමයි අකුසල් වල තියෙන බරපතල අකුසල් තුන. ඒකෙත් මිච්ඡා දිට්ඨිය බලවත්. ඒක නේද බොරු කීම, කේලම් කීම, ඊළඟට වෙන කෙනෙකුගේ හිත දූෂණය වෙන ආකාරය. කෙනෙකුගේ හිත රිදවීම, ඒ කල්චරල් සංස්කෘතික වශයෙන් නේද? වචන පාවිච්චි ඊළඟට ඔසි කේලම් කීම. ප්‍රාණඝාතයේ අදත්තාවේ පාවිච්චි. දැන් මේවනේ අකුසල මේ මොකක් හරි එකක්. මේ 10න් මොකක් හරි එකක් ඔන්න සතුටින් කරන්න යනවා වැඩි. වැඩි බොහොම බරපතලයි. මේ අකුසල චිත්තවල බරපතලම අකුසලේ කරන්න යන්නේ. චිත්තයක් කරහන වෙන්නේ. සතුටින් කරාම අකුසලේ අතිශය බරපතලයි. ඊළඟට දෙවෙනි එක ඒකට සාධක වෙන්නේ මොනවද? දිට්ඨිගත සම්පයුක්ත. දැන් මේකට තව මොනවද සම්බන්ධලා තියෙන්නේ? ලෝභය තියෙනවා මේකට. ඊළඟට දිට්ඨිගත සම්පයුක්ත. දිට්ඨි කියන චෛතසිකේ මේකට තියෙන සම්බන්ධය. ඒ කියන්නේ රෑෂනලයිස් කරන. වැඩි හරි මේක කරා කියලා මට පවක් නෑ. මේක ගැටලුවක් නෑ. මේක කරන්න ඕන. මේ මරණය කරන්න ඕන. මේ හොරගම කරන්න ඕන. මේ කාමීත්‍යාචාරය කරන්න ඕන. මේ බොරුව කියලා දාන්න. මේ කේලම කියන්න ඕන. මේ අසභ්‍ය කියන්න ඕන. මේ අනවශ්‍ය වචන භාවිතය කරන්න.
ඊළඟට මේ විදිහට මම අවිද්‍යාව විසම ලෝභ හදාගන්න ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට මම අනු නැති කරන්න ඕනේ. ඉතින් සමහර විදිහින් නැති කරනවා නේ. ඉතින් මානසිකව ඊළඟට මේ විදිහට මම මිත්‍යා දෘෂ්ටි හදන ප්‍රශ්නයක් නැහැ. අන්න දිට්ඨිගත සම්පත. ලෝභයයි දිට්ඨිය. ඊළඟට අසංකාරික. අනුන්ගේ මෙහෙයවීමක් නැතුව කුසලයක් කරනකොට ඒක බරපතල. අසංකාරික කියන්නේ දැන් පේනව නේද මේ අකුසලයේ සහ කුසලයේ චිත්තහරහා වැඩ කරන විදිහ. පැහැදිලි නේද? එහෙනම් මේ අකුසල චිත්ත 12 පළවෙනි චිත්තය. කුසල චිත්ත 8 මහා කුසල චිත්ත 8 පළවෙනි චිත්තය තමයි කුසල අකුසල චිත්තවල බරපතල. එහෙනම් කවුරු හරි ඇහුවොත් අපි අකුසල් කරනකොට අපිට අකුසල් කරගන්න පුළුවන් වීකස්ම නැත්නම් බොහොම දුර්වලම අකුසල චිත්තේ මොකක්ද ඒක? අර 12න් දැන් ලෝභය නම් ගත්තයින් පස්සේ අර 8 වෙන එක නේ අන්න එතන තිබෙනවා බොහෝම අඩු. ඒ වගේම කුසල් කරනවා නම් කෙනෙකුට කුසල් කරන්න පුළුවන් ඒකේ බොහොම වීකස්ම කුසලයේ චිත්තය. කියන්නේ බොහොම දුර්වලම කුසල චිත්තය මොකක්ද? උපේක්ෂා සහගතය. අන්න 8 වෙනි කුසල චිත්තය. දැන් පැහැදිලිද? එහෙනම් මේවා කියලා තියෙන්නේ මොනවා හරි පදනමක් නිසා. මේ වචන මේ පාඩම් කරලා හරියන්නේ නැහැ නේද? මම කියන්නේ ඒක. මේ වචන පාඩම් කරලා හරියන්නේ නැහැ. මේක ගන්න ඕන ජීවිත දර්ශනය. මේක තියෙන්නේ. අපි මෙතනට යනවා. කුසලයේ අධිපති වී කුසලයේ ඇති. දැන් ඡන්දයට, චිත්තයට, විරියට, විමර්ශාවට හෝ ආරම්මන වශයෙන් තියෙන මොනවා හරි පච්චයකට කුසලයක් සම්බන්ධ වෙලා තවත් කුසල නිර්මාණය. අනේක වාරයක් මේ වගේ දේවල් තියෙනවා. ඒකට කුසලයක් ගැන අදත් සිහිපත් කරගන්න කුසල ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කුසලයේ අධිපති වෙලා අකුසලයේ ඇති වෙන්නත් පුළුවන්. අන්න එහෙම හානි පිනට මේ කුසලයට හානි කර අවස්ථා ගොඩක් අයට ඇති වෙනවා. ඒ කොහොමද වෙන්නේ? අපි එදත් කිව්වෝ. කරපු කුසල. දැන් ඔන්න හොඳ කුසලයක් කරනවා. කුසලයේ කරලා ඒ කරන මොහොතේ ඉඳලම ලෝභ එක කරලා තින්නේ. කොහොමද? ඒක ලෝභයෙන් ආස්වාදනය කරනවා. දැන් වැඩේ හරි ඈ. ඊළඟ ප්‍රති කොක්කම හරි දැන් හරි. ලෝභයෙන් ආස්වාදනය. මේ ජීවිතෙත් දැන් හරි. එහෙම වෙන්නේ නැහැ. මේ කොහොමද වෙන්නේ? මේක ඇවිල්ලා හැම මොහොතකම චිත්ත වෙනස් වෙනවා. එතකොට වෙන්නේ කරපු දෙයට අකුද්දලයා අර කරපු කුසලයට එයා අකුසලයේ කතා කරනවා. එතන බලවත් වෙන්නේ එහෙනම් මොකද? කුසලයේ අධිපති වෙලා හැබැයි අකුසලිය ඇති වෙනවා. ඊළඟ කුසලයේ අධිපති වෙලා අභ්‍යාකතය ඇති වෙනවා. ඒ කියන්නේ කුසලයක් අර 10න් මොකක් හරි කුසලයක් බලවත් වෙනවා. ඡන්දචිත්ත විදවීම සහ අර සිත් 84 හෝ එහෙම බලවත් වුණාට හැබැයි විපාක චිත්තයක් සහ ක්‍රියා චිත්තයක් වෙන්නේ. එහෙම අවස්ථාවක් තියෙනවා. අපි උදාහරණයක් ගමු මොනවද අවස්ථාව? දැන් කුසලයක් අධිපති වෙනවා. කරපු හොඳ වැඩ අධිපති ප්‍රදාන වෙලා අභ්‍යාකතයක් ඇති වෙනවා. ඒ කියන්නේ මොනවද? විපාක චිත්තයක් නේ. දැන් ගියාත්ම කරපු කුසලයක් තියෙනවා අධිපති වෙලා මේ ජීවිතේ මට කුසල විපාකයක් ගන්න විපාක චිත්තයක් ගන්න. රහතන් වහන්සේට මහා කිරිය. අභ්‍යාකතයක් අධිපති වෙලා කුසලයක් ඇති වෙනවා. ඒක කොහොමද? අන්න ඒක හොඳ ප්‍රශ්නයක් අහන්න ඔබ. හිතලා බලන්න කියන්නේ කොහොමද ඒක උදාහරණ කරගන්නේ? අපේ අභ්‍යාකතය අධිපති වෙන කුසලයේ හැදෙනවා. එහෙනම් විපාක චිත්තයක් හෝ මහා කිරිය චිත්තයක් අධිපති වෙන කුසලයක් හැදෙන්නේ කොහොමද හැදෙන්නේ? විදර්ශනා කළා. විදර්ශනා කළා. දැන් හිතන්නකෝ දැන් මෙතන අභ්‍යාකතයක් ගමු අපිට කාමාවචර මේ සාමාන්‍ය. අපිට දැන් ඔන්න අපි අභ්‍යාකතයක් කොහොමද ගන්නෙ? විපාක චිත්තයක් ගන්න. ඒ කියන්නේ මොනවද? අහේතුක අකුසල විපාක චිත්තයක් හෝ අහේතුක කුසල විපාක චිත්තයක් ඉඳලා. දැන් ඔන්න මට චක්කු විඥානයක් ඇති වෙනවා. මට දැන් පේන ඇහෙන් පේන දේ මට අපි හිතමුකෝ ඒක හොඳ දෙයක් හෝ නරක දෙයක් වෙන්න පුළුවන්. මට දැනෙන දේ ඇහැට. මගේ කනට ඇහෙන දේ මට හොඳ දෙයක් මොකද අභ්‍යාකතිකම කුසල අකුසල ඒක දෙකම තියෙන්න පුළුවන්. මිශ්‍රිතයක් නේද? හැබැයි ඒක ඒ පරණ කුසලයක් හෝ කුසලයක් නිර්මාණය වෙලා මට එන අභ්‍යාකතය නිසා මම ඇති කර ගන්නවා ඊළඟ પરම්පරාව චිත්ත પરම්පරාවට කුසලය. එහෙම වෙන්න පුළුවන්. දැන් මට මේ වෙලාවේ ප්‍රිය රූපයක් ධර්මයට ගැළපෙන රූපයක් දකිනකොට මම ඊළඟට ඇති කරගන්නවා. මොකද්ද? ධර්මයේ සම්බන්ධ තවත් කුසල සිත් නිර්මාණය කරගන්න. අන්න අභ්‍යාකතික කුසල. ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. මට අභ්‍යාකතයට එනවා
මගේ ඇහැට මගේ කනට අමිහිරි වෙච්ච හඬ. දැන් මම අකුසලයක් කියන මං ගන්න. අකුසල විපාක චිත්තය මට ඵල දෙනවා මේක. ඊට මං ඊළඟට කරන්නේ ඒකට ද්වේෂය හදාගෙන. මේක පුළුවන් නේද? ඒකට මං ද්වේෂය හදාගෙන මම අකුසල හදාගන්නවා. මම අරදරයක්ද කියලා නේද? අභ්‍යාගතේ විපාක චිත්තයක් වශයෙන් ගන්න. රහතන් වහන්සේලා තේරුම් ගන්න. ඒක රහතන් වහන්සේලා අකුසලයක් ඇති වෙන්නේ නැහැ. මේක අපිට තියෙන කාරණාව. අවසානයේ අභ්‍යාගතයේ අධිපති වෙලා අභ්‍යාගතයක් ඇති වෙන්න පුළුවන්. ඒ මොන වගේ අවස්ථාවක්ද? මේ රහතන් වහන්සේ සම්බන්ධ සිද්ධියක් නේ. කෙලින්ම ඒ කියන්නේ දැන් විපාක චිත්තයක්. මොන රහතන් වහන්සේට විපාක චිත්තයක් තියෙන්නේ. නේ? උන්වහන්සේට විපාක චිත්ත බලපානවනේ. හැබැයි උන්වහන්සේ ඒ තුලින් ඇති කරගන්නේ මොන වගේ චිත්තයක්ද? මහා කිරිය චිත්තයක්. උන්වහන්සේට සමාල්ලාවට හොඳ හෝ නරක හෝ විපාක චිත්තයක්. දැන් අපි හිතමුකෝ අපි ගමුකෝ අඟුලිමාල රහතන් වහන්සේ. උන්වහන්සේ පෙර ජීවිතවලත් ඒ ජීවිතවලත් කරගත්ත දේවල් වල විපාක චිත්ත උන්වහන්සේ තියෙනවා. නමුත් ඒවා ඇති වුණාට උන්වහන්සේ ඒවට උපේක්ෂාවෙන් දකින නිසා මොකද උන්වහන්සේට වෙන්නේ? උන්වහන්සේ ඇති කරගන්නේ අකුසලයක් අකුසලයක් උන්වහන්සේ මහා කිරිය චිත්තයක් ඇති කරගන්නවා. පැහැදිලි නේද? හොඳයි. ගොඩක් කතා කරලා දැන් එතකොට දැන් අහන්න පුළුවන් ප්‍රශ්න තිබෙනවා නම් මේ සම්බන්ධව. ඒකට හම්බෙන්නේ අපි සාමාන්‍ය ජීවිතේ ගොඩාක් දේවල් අපිට මේ අතින් කෙරෙන්නේ ඔය 6 සහ 7 කියන අවස්ථා දෙකේදී වෙන දේවල් නේද? හම්බුනේ ගොඩක් වෙලාවට. 6 සහ 7 කියන දෙකෙන් විස්තර කරපු අවස්ථාවල් ගොඩක් පැහැදිලි මදි කියන්නේ. ගොඩක් වෙලාවට අපිට වෙන්නේ 6 7 කියන අභ්‍යාකත ඔව් දැන් අභ්‍යාකත කියපු ගාම විපාක අපිට නේ ඔව් ඒ විපාක අපිට දැන් මෙහෙමනේ එහෙමම කියන්න බෑ ගොඩක් වෙලාවට වෙනවා දැන් අපිට මේ දැන් ගියාත්මවල කරපු අකුසල් අපිට විපාක දෙන්නේ අභ්‍යාකතම තමයි හරි ගියාත්මවල කරපු කුසල අපිට අභ්‍යාකතත් වෙන්න පුළුවන් මහා විපාකත් වෙන්න පුළුවන් නේද? දැන් අපි කියවනේ ගියාත්මවල අකුසල් අපිට විපාක දෙන්නේ අහේතුක අකුසල චිත්තවල. ගියාත්මවල මේ දුර්වල කුසල් ගියාත්මවල කරපු දුර්වල කුසල් අපිට විපාක දෙන්නේ අහේතුක කුසල චිත්තවල. ගියාත්මවල කරපු ප්‍රබල කුසල් අපිට විපාක දෙන්නේ මහා විපාක චිත්තක්. දැන් එහෙම ගත්තම ඔන්න විපාක චිත්ත කැටගරියට යනවා අභ්‍යාකතව. දැන් ওই ටික විතරද අපිට වෙන්නේ. දැන් ඊළඟට දැන් මෙතනත් අපි කරනවනේ හොඳ දේවල් ටික. කුසල අකුසල නේ. මෙතනත් කරනවනේ. දැන් මේ මොහොතේත් කරනවනේ. අන්න එතකොට එන අභ්‍යාකත වෙන්නෙම නෑ නේ. ඒ කුසල. දැන් අභ්‍යාකතෙන් අර ටික උනාට දැන් මේ වෙලාවේ කුසල කරගන්නත් පුළුවන්. හැබැයි ඔබතුමා කිව්වා ගොඩක් මෙතන තියෙනවා. ගොඩක් වෙනවා. හැබැයි මෙතන කුසල කරගන්න. ඒක තමයි හිත දියුණු කරගන්න. මේ ප්‍රඥාව දියුණු කර ගැනීම තුළ අපට අභ්‍යාකත වශයෙන් එන ටික උනත් කුසල් බවට පත් කරගන්න පුළුවන්. ඒක කෙසේ වෙතත් මෙතන කුසල් ගොඩක් හදන්න පුළුවන්. මේ මොහොතේ කුසල් ගොඩක් හදන්න පුළුවන්. ඒක සතිපට්ඨානේ වර්ධනය කරගෙන අපිට මේ මොහොතේ හදන්න පුළුවන් ගොඩක් කුසල්. නමුත් අභ්‍යාකතේ තමයි අපිට පේන්නේ. ඉතින් අපි අභ්‍යාකතේ යට වෙන්න ඕනේ. ඒක ගියාත්මක කරපුවම ඒවට මොකද යටත් වෙන්නේ. දැන් මේ මොහොතේ වැඩක් අපි කරගන්න නැත්නම් ඒවට යටත් වෙන්නේ නේද? එහෙම නේද? දැන් මේ මොහොතේ අපි මොනවා හරි හරියට කරගන්න නැත්නම් අපි අභ්‍යාකතයට බාර දීලා නේද? අභ්‍යාකතයේ විපාක ටික බාර දීලා අපි මොකද ඉන්නේ? ඉතින් ඒකෙන් අපි දියුණු වෙන්නේ නැහැ. අපි මේ මොහොතේ ගොඩක් කුසල් කරනවා. සාරකට අපේ අභ්‍යාකතේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේකෙන් කියන්නේ කර්මය විපාකයට අභියෝග කිරීමක් මෙතන තියෙනවා. ඒ කර්ම විපාකයට අපි අභියෝග කරන්න ඕනේ. මොකද කර්ම විපාකයට අභියෝග කරපු අය තමයි කර්ම විපාක ටික සදාකාලිකවම නැති කරලා ආර්ය මාර්ගයටපත් වෙන්නේ. එහෙම නේද? කර්ම විපාකයේ ලොකු එකක් මේක හරි භයානකයි මේකෙන් මිදෙන්න බෑ හැම එකක් කිසි කෙනෙක් ආර්ය මාර්ගයටපත් වෙන්නේ. මේ අපි ධර්මයට ඒ නිසා අපිට පුළුවන් මේ කර්ම විපාක වලට අනිවාර්යයෙන්ම අභියෝග කරන්න අභ්‍යාකතද කියන අභ්‍යාකත කියලා අභ්‍යාකත වලට සැබවින්ම අභියෝග කරන්න පුළුවන්. මේ කුසල් 10 ඒ චිත්ත හරහා හදාගන්න පුළුවන්. කිසිම මහා කුසල චිත්තකට හදාගන්න පුළුවන්. නම් ඒකේ පළවෙනි එක හදාගන්න පුළුවන්. අඩුපතරේ මුල් 4
බැරිම නම් අවසාන 4. ඒත් බැරි නම් අවසාන මේ. නේ. කවුරු හරි හිතනවා මට අකුසල් වෙනවා කියලා අර ලෝභ වලින් අඩු ගානේ 5වත් අඩු ගානේ අඩුම තරමින් 8 වෙනි එකවත්. නේ. අඩුම තරමින් 8වටවත් බස්ස ගන්න පුළුවන්. අනේ මේක බලන්න. හොඳයි වෙන ප්‍රශ්නකුත් තියෙනවද? මෙතන ඉන්නවද දැන් මේ ප ဋ ාණප්පකරණේ පටන් ගත්තා අපි මම කලින් මතක් කරා. පච්චේ දේශනාව දැන් පටන් ගන්න තියෙන්නේ. තවමත් මූලික අදහස් ටික නොතේරෙන කවුරු හරි ඉන්නවා. මූලිකව අපි කතා කරපු දේවල් ගැන මොකද ස්ලයිඩ්ස් තියෙන නිසා PowerPoint slides මම හිතන්නේ ගැටලුවක් තියෙනවා කියන හැබැයි ඒ මොනවා හරි දෙයක් ගැටලුවක් වශයෙන් ප්‍රධාන දෙයක් පේන අය කවුරු හරි ඉන්නවද කියලා මම අහන්නේ ඒක. ඒක තේරෙනවා හැමදෙරනේ උනට තේරෙනවා ඔව් බලන කියනකොට තේරෙනවා බලනකොට ඒ උනට අර ගොඩක් ඔළුවට වදින තව ගොඩ පාරක් බලන්න ඕන හැමදෙරේ. ඔව් අහන්න එක. බලන්න ඒ වගේම අර මම කියන්නේ අර මේක බලන්න ජීවිතේ කරන විදිය අනුව බලන්න. නැතුව අර ටෙක්නිකල් ටර්ම්ස් ටිකක් වශයෙන් බලන්න එපා. එහෙම වුණොත් මේක තවත් අභිධර්ම දේශනාවක් වෙනවා. මේ ගොඩක් මේ වර්තමාන ලෝකේ වෙන එකක් වෙනවා. මොකද හේතුව ඒ මොනොත් තේරෙන්නේ නැහැ වැඩි. වචන ටිකක් පාඩම් කරගත්තා කියලා මේක තේරෙන්නේ නැහැ. මම කියන්නේ මේ වචන අවශ්‍යයි යම් ප්‍රමාණයක්. ඒ වචන තුලින් කියවෙන ජීවිත දර්ශනය ගන්න. කොහොමද මේක කියලා තියෙන්නේ? කොහොමද ගැලපෙන්නේ? ඇත්තට මේ ඔක්කොම මේ ආරයන් වහන්සේලාගේ ජීවිත ගමනක් මේවයි තියෙන්නේ. මේ ඔක්කොගෙම තියෙන්නේ පෘථග්ජනේ කොහොමද? කල්යාණ පෘථග්ජනේ නේද? කල්යාණ පෘථග්ජනේ කොහොමද ආර්ය මාර්ගයටපත් වන්නේ? ගෝත්‍ර භූ කෙනෙක් වෙන්නේ. ගෝත්‍ර භූ වෙච්ච කෙනා කොහොමද අසේකෙක් වෙන්නේ? අන්න අසේකෙක් අන්න ඒ ඔය තියෙන ටිකේ වෙන ඒ සිද්ධාමයේ මේ විස්තර කරලා තියෙන ටෙක්නිකල් ටර්ම්ස් අපි ගන්න ඕන මේ සිදුවීම් ජාලාව කොහොමද අපිට කරගන්න පුළුවන්? කුසලයක් අපි වෙන්නේ. කුසලයක් කරගන්න. හරියට කරගන්නේ කොහොමද ඒ ටික? මොනවද තියෙන ගැටලු? ඒ ටික වටනවනම් ප්‍රශ්නයක් වෙන්නේ. හැම වෙලාවෙම ස්ලයිඩ් එකක් කියලා බලන්න කොහොමද මේක සාමාන්‍ය ජීවිතේ වැඩ කරන්නේ. ස්ලයිඩ් එක බලන්න දෙයට බලන් යන්න නමුත් වැඩ කරන්නේ කොහොමද? මේක කොහොමද ගැලපෙන්නේ කියලා. දැන් විනාඩි කාලයක් ගමු ප්‍රශ්න තිබෙනවා. අපි හාමුදුරනේ දැන් අර හාමුදුරු උදාහරණයක් කියන අර රහතන් වහන්සේ නමක් අර වැටුනහම දෙන්නම එකයි කියලා වගේ ඒ වගේ සාමාන්‍ය ජීවිතෙත් අපි උපේක්ෂාවෙන් බලන්න ඕනේ කියලා ඕන දෙයක් දිහා ඒතකොට දැන් උත්සාහ කරන්න. ඔව්. උත්සාහ කරා. ඒක තමයි බලන්න බෑග පාටම මොකද සාමාන්‍යට උදව් කරන එක්කනට වැඩියෙන් මේකක් තියෙනවා නේ කෙලේ ಗುಣ සැලකීම කියන එකේදී. ඔව්. ඒ අපි සංසාරේ අතරමං වෙන ඉන්නේ ඒකයි. අපි සසර අතරමං වෙලා ඉන්න නිසා තමයි අපට ඕව අවශ්‍ය වෙලා තියෙන්නේ. එහෙමනේ. දැන් ඒ කියන්නේ දැන් ඒක වැරද්දක් කියනවා නෙවෙයි. දැන් අපි සසර අතරමං අපි දැන් මේ ඉන්න කොහෙද ඉන්නේ? මේ ඉන්න තැන් ප්‍රදේශ ඒ ඔක්කොමත් එක්කනේ අපි මේ යාළු මිත්‍රකම් හදාගන්නනේ. එතකොට අපට කට්ටිය උදව් කරනවා. අපට කට්ටිය දේශ කරන්න පුළුවන්. තරහ වෙන්න පුළුවන් නේ. ඔය ඔක්කොම හැදෙන්නේ එතන. ඉතින් එතකොට අපි කෙනෙක් මේ ස්වභාවිකවම පුද්ගලයෝ අපට වැඩිපුර උදව් කරන අයට සම්බන්ධ වෙනවා. වැඩිපුර කැමැත්ත පළ කරනවා. සමහර ගොඩක් වර්ණනා කරනවා. එහෙම යනවා. ඒ වගේම Tamanට අකමැති වෙච්ච අයට දේශ කරන්න යනවා සමහර. පිට දේශ කරන්න යනවා. සමහරට සාර දේශයකට ඇති වෙනවා. ඉතින් දැන් සරියුත් මහරහතන් වහන්සේ කරපු වැඩි අපිට කරන්න බැරි මේකපාරට. නමුත් මම කිව්වේ මේ සිද්ධියෙන් ගන්න දෙයක් තියෙනවා. ඒ සිද්ධියෙන් ගන්න දේ තමයි අපිට උදව් කරපු අය අපිට ද්වේෂ කර අපිට පිටුපාපු ද්වේෂ කරපු අයට සම්බන්ධව මධ්‍යස්ථ හිතක් කවදා හරි මැරෙන්න කලින් වර්ධනය කරගන්න. ඕනෝකේ මම කියන්නේ. ඒ හිත එකපාරට වර්ධනය වෙන්නේ නැති වෙනවා. ඒ මධ්‍යස්ථ හිත උපේක්ෂාසිත හදාගන්නකොට ලොකු පහසුවක් වෙනවා. අර අතීතයේ අපි දැන් සිද්ධි ටිකක් එක්කනේ කට්ටිය වර්ණනා කරන්නේ නේ. අතීතයේ සිද්ධි ජාමයකට ගිහිලා මෙයා මට උදව් කරා, මෙයා මට උදව් කරේ නෑ නේද?
ওই ටිකත් එක්ක යන්න. ඒ වුණාට දැන් අර කෙලෙහි ගුණ සැලකීම කියන එක හොඳ ගුණ ධර්මයක් විදිහට සැලකනවානේ. දැන් මව්පියන්ට උපස්ථාන කිරීම රෝමියෝ. එතකොට මේක පටලවා ගන්න හොඳ නැහැ. දැන් ඒක බුදුහාමුදුරුවෝ තව එකක කාරණා. ඒ ඔක්කොම කරන්න ඕනේ. මේ කියන්නේ දැන් අපි දැන් අපිව කරන්න යද්දී අපි අනවශ්‍ය විදිහට හිතේ හදා ගන්නවනේ අනවශ්‍ය ඡන්දයක්. ඒක තමයි කියන්නේ දැන් අපි කෘතඥතාවය කරන්න අවශ්‍යයි. දැන් අමතාත්තර සැලකීම සම්මාදිට්ඨිය කාරණාව. නමුත් වෙන්නේ අපි වුණා සමහර ලාවට අපි දැන් කරාගෙන යද්දී අපි අනවශ්‍ය විදිහට ඒවට ලෝභී විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ අනවශ්‍ය ලෝභ නිර්මාණය කරගන්න. අනවශ්‍ය ද්වේෂ ඇති කරගන්න. අන්න ඒක කරන්න එපා කියලා කියන්නේ. එතකොට කෘතඥතාවයේ අත්‍යවශ්‍ය කාරණාවක්. ඒක අපේ ජීවිතයේ අනිවාර්යෙන්ම තියෙනවා. හැබැයි කෘතඥතාවයෙන් උනත් අකුසල් හදාගන්න එපා. දැන් බුදුහාමුදුරුවෝ ඒක කිව්වනේ. දැන් ගණනාවකම කෘතඥතාවයේ උනත් අකුසල් හදාගන්න දැනකට ගෙනියන්න එපා. දැන් ගොඩක් අය අම්මා තාත්තට සලකන්න ගිහිල්ලා සමහරවිට ප්‍රශ්න සමහර අය නේද? ගැටුම් ප්‍රශ්න නේද? එහෙම නැතුව අන්න ඒක කරගන්න. මැදහත්ව. ඉතින් ඒවත් අන්ඩර්ස්ටෑන්ඩ් කරලා ඒ වගේ. තවත් අපි ග්‍රේට්ෆුල් වෙනවා. දැන් අපි ඕකේ කෘතඥතාවය අයින් කරලා අපි ගමුකෝ අපිට ද්වේෂ කරපු මිනිස්සු සම්බන්ධව අදහසක්. දැන් අපිට ගැටලුව තියෙන උතනනේ. හොඳ වැඩ කරපු අයට අපේ හිත ගොඩක් වෙලාට ප්‍රශ්නයක් නැහැ. ඒකේ පොඩි ගැටලුවක් තියෙනවා ලෝභය සම්බන්ධව. නමුත් ඒක ලොකු ප්‍රශ්නයක්. අපි ගමුකෝ අපිට පිටුපාපු අය, අපි ප්‍රතික්ෂේප කරපු අය, අපිට අකමැති වෙච්ච අය. අපිට මේ එහෙම මේ වෙච්ච අය. ඒ අය සම්බන්ධව අපේ තියෙන අදහස අන්න උපේක්ෂාවට ගොඩාක් සම්බන්ධ කාරණා. ඒක මෙතනදී හරි වැදගත් කාරණාවක්. මම හිතනවා අර උදාහරණෙදී උන්වහන්සේ Tamanට වැරදි කරපු කෙනෙක් දිහා දැකපු විදිය සමාව දීමේ ගතිය, ඒ වගේම උන්වහන්සේ මේ සිද්ධිය දිහා අර්ථකථනය කරගත්ත විදිය දැන් බලන්න අපේ ජීවිතවල අපි කාටවත් කරදර අසාධාරණ වෙච්ච කෙනෙක් නෑ බුදුහාරන්ට තුනයි. නමුත් අපි ඌ අර්ථකථනය කරන්න කියලා නේද අපිට ද්වේෂය හැදෙන්නේ. අදත් දැන් මේ සිද්ධිය ඉවරයි. ඒ පුත්‍ර සමහරට ඇත්තෙත් නෑ. මැරිලා. ඒ සිද්ධිය නිර්මාණය වෙන්නෙත් නෑ ආයි. නේ? නමුත් අද ඒ සිද්ධි මතක් කරද්දි ගොඩක් අය නිර්මාණය වෙන්නේ මොකක්ද? අර ලෝභ අටෙන් එකක් හරි දෝෂ දෙකෙන් එකක් හරි මොකක් හරි එන්නේ. ඔන්න උතන්ට ගේන්නේ උපේක්ෂාව. ඒක ඉවරයි. ඒ සිද්ධිත් නෑ, තමනුත් නෑ, තමන්ට අදාළ වෙන්නෙත් නෑ ඒක. ඒ විදිහට නැත්තම් ඉන්නේ ඡන්දයෙන් අකුසලයේ බලවත් වෙලා වැඩ කරනවා. ඒක පැහැදිලිද දැන්? ඔව් කෘතඥතාවයේ පැත්ත හොඳයි. අපිට මම හිතන්නේ ඒක ගැටලුවක් නෑ. අපිට කැමති වෙච්ච අයට අපිට ගොඩක් වෙලාවට දැන් මම තව දෙයක් දකිනවා අපි කැමති වෙන අයට අපි ගොඩක් කුසලුත් කරගන්නවා. දැන් අම්මා තාත්තට කැමති වෙනවා. අපි කුසල් කරගන්නවා. දැන් ගෙදරක මහත්තයෙක් නෝනට ආදරය කරනවා. ඉතින් එයා ඒ පුත්‍රය ඒ කාන්තාව සම්බන්ධව කරුණාව ඇති කරගන්නවා. එහෙම නේද? මෛත්‍රිය ඇති කරගන්න. එයා සම්බන්ධව මුදිතාව ඇති කරගන්න. ඒ වගේම මොනා මහත්මියත් එහෙම. ආදර සම්බන්ධතාවයකත් ඒක තියෙනවා. යාළු අතරෙත් තියෙනවා. සමහරවිට මේ කැමැත්ත කියන එක ලෝභයක් වෙන්නේ නැතුව අපි ගත්තොත් අපිට මේ සතර බ්‍රහ්ම විහරණ වඩන්න අවස්ථා ටිකක් තියෙනවා. යාළුවෝ නැති, ආදරයක් නැති, ඔයගේ කෙනෙකුට වඩන්න මිනිස්සු නැහැනේ. ඉන්නවද? පොඩ්ඩක් හිතන්න දැන් අපි මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වඩන්න ඕන කියනවා. අපිට ඔබ්ජෙක්ට්ස් නැතුව කොහොමද කරන්නේ? ආදරය කරන්න මිනිස්සෙක් නැහැ. හිතවත් වෙන්න කෙනෙක් නැහැ. සමාජයක් නැහැ. කොහොමද ඕව වඩාගන්නේ? එහෙනම් අපිට මේ ළඟ හැදිච්ච සර්කල් ටික තුන අපිට කරගන්න පුළුවන්. ඒක මම කියන්නේ ඔයා අපි අර ලෝභයට දාලා මේක මේ කාමක සම්බන්ධය. මේ ලෝභයට එහෙම නෙමෙයි අපි ඒ තුල තිබෙන ආදරය ඇතුළේ තිබෙන දේවල් ටික සාකච්ඡා කරමු. ඒ පැත්ත තුල තියෙන ගොඩක් වෙලාවට ලෝභයටත් වඩා කුසල් කරගන්න පුළුවන් අවස්ථාවක් හැදලා තියෙනවා. ප්‍රශ්න තියෙන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ අර අනිත් පැත්ත. ද්වේෂය සහ කුසල. වෙනත් ප්‍රශ්න තිබෙනවද? අපි ලබන සතිය කරන්න ඉන්නේ අනන්තර සහ සමානතර පච්චේ. මේක හරි වැදගත්. මේ දෙකම එකට කරන්නේ. මොකද මේ දෙකේ ලොකු වෙනසක් නැහැ. දැන් අපි මම සරල පොඩි ක්ලූ එකක්. දැන් ඔන්න මැරිච්ච ගමන්ම මැරෙනකොට චුති චිත්ත එනවා. එහෙමනේ. මැරිච්ච ගමන්ම පටිසන්ධි චිත්ත එනවා. අනන්තර පච්ච. සරලව. ඒ අතරක් නෑනේ. අර මේ අන්තරාභවයක් කියලා එකක් හදාගෙන ඉන්නේ. බාඩෝ ස්ටේට් එකක් මේ ටිබෙට් බුද්දිසම් එකේ කියන එක. දැන් මෙතන අතරක් නෑ. මෙතන ඉන්ටර්වල් එකක් නෑ. මේක ඇයි එකපාරට මේක අනිත් පැත්තෙන් වෙන්නේ? අන්න අන්තරපච්චය.
මම පොඩි උදාහරණයක් කිව්වා. අපි ඒක ගැඹුරින් සාකච්ඡා කරමු ලබන සතියේ පෙබරවාරි මාසයේ. හොඳයි එහෙනම් අපි මෙතකින් අවසන් කරමු. අද දවසේ ඔබ අභිධර්ම දේශනාවේ 34 වෙනි දවසේ අද සම්බන්ධ වුණේ. මම හිතනවා ඔබට අලුත් දේවල් ගොඩක් පරණ දේවල් තුල වුණත් අලුත් දේවල් හොයන්න පුළුවන් ස්වරූපයක් ඇති වෙලා තිබෙනවා. අපි අද කතා කරේ මේ ධර්මතා චිත්ත චෛතසික ධර්මතා, රූප ධර්මතා, නිබ්බාන ධර්මතා. මේ ධර්මතා ක්‍රියාත්මක වෙනකොට කිසියම් ධර්මතා ටිකක් ඒගොල්ලොත් එක්ක ඉදිමින් බලවත්කම ඇති කරගන්නවා. අධිපති වෙනවා. අන්නේ අධිපති වීම අපි පච්චේ කර්මය. අධිපති පච්චේ කියලා අපි කතා කරන එක තමයි අපි සාකච්ඡා කරේ. ඒ නිසා අද දවසේ ඒ මුල ඉඳන් මේ මොහොත දක්වා අපි කුසල් සිතිවිලි නිර්මාණය කරගත්තා. කුසල් කරන සිතිවිලි නිර්මාණය කරගත්තා. මේ හැම ආකාරයෙන්ම අත්පත් කරගත්තා වූ සියලුම ඒ කුසල් සිතිවිලි අපි අප නමින් මිය ගියපු දෙමාපියවරුන් ඉන්නවනම් සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදී ඒ හැම දිනාටම පින්පින්ස අනුමෝදන් කරනවා. ඒ හැම දිනාම සංසාර ගමනේ දුකක ඉන්නවනම් ඒ දුකින් මිදෙත්වා. සපවත් සුගතියක වාසය කරනවා නම් මේ සුගතිය දිනු කරගන්නවා. මීගේ ඥාතින් හැම දිනාටම උතුම් නිවන් සුව අත්පත් වෙත්වා කියලා දිසාන්තරයක් වත්තුමු. ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාති. ඒ වගේම ලෝකීය සමුද්‍ර ශාසන විශ්ව ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා බල සම්පන්න නාගයන් මහාර්ධික ඒ අය ඒ හැම දිනාටම මෙපින් ලැබෙත්වා මේ කුසල් ලැබෙත්වා. ඒ අයට තමයි මේ දේශනාව ප්‍රවැත්වුවේ. බ්‍රහ්මයන්ට සහ විශේෂයෙන්ම තාවතින්ස දිව්‍ය ලෝකේ වාසය කර දෙවිවරු, තුසිත දිව්‍ය ලෝකේ වාසය කර දෙවිවරු. ඉතින් ඒ හැම දිනාම මේ සතුට මේ අපි සාකච්ඡා කරන ධර්මයේ අපි හැම දිනාම මේවා සාකච්ඡා කරන්නේ අපිත් ඉගෙන ගන්නවා, ඔබත් ඉගෙන ගන්නවා, තවත් අයට මේක සම්බන්ධ කරනවා. ඒ හැම තැනම අපි කුසල නිර්මාණය කරගන්න සතුට වෙනවා. දෙවිවරුන්ට ඒ සියලු අයට ඒ විදිහටම අපි ඒක සතුට අනුමෝදන් කරනවා. ඒ අය මේකින් අනුමෝදන් වෙලා ඔබට ඔබේ පවුලේ හැම දිනාටම දෙමාපියරු, සහෝදර සහෝදරියන්, ස්වාමි පුරුෂයා, භාර්යාව, ළමයි, ඒ වගේම මොනපුරා මිනිපිගේ හැම දිනාටම මේ ලංකාවේ වාසය කරන අය, මේ ඉන්න අය හැම දිනාටම පවුල් සම්බන්ධ, ඒ වගේම මේ ලෝක ජීවත් වෙන සියලුම සත්ත්වයන් හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය සහ ආරක්ෂාව ලැබෙත්වා. ඒ අය විශේෂයෙන්ම තමන්ගේ දිව්‍යශ්‍රීය යථා ආකාරයෙන් වර්ධනය කරගන්න අතර ධර්මයට තවත් යොමු වෙලා ඒ අයට තාම ඉක්මනින් තුන් නිවන් සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරන අතර ඔබ සෑම දිනාටම ඒ අයගේ ආශිර්වාදය හා සෞඛ්‍ය සම්පත් දිනු වෙත්වා. ඒ වගේම යහපත් අරමුණු සියල්ලම සම්පූර්ණ වෙත්වා. ඉදිරි කාලේ තාම අවුරුද්දේ මුල් මාසෙ ඉදිරි කාලේ තාම පරිස්සමින් තාම හොඳින් මේ කටයුතු කරගන්න. මේ ධර්මය තවදුරටත් හදාරන්න, සාකච්ඡා කරන්න, විමර්ශනය කරන්න. ඒ වගේම දැනගෙන ඒ ඥානයට ප්‍රඥාවට පත්වන්නට ඒ අයගේ ආශිර්වාද ලැබෙත්වා. අවසාන වශයෙන් දෙවියන් පතන අවබෝධයකින් උතුම් නිවන් සුවය කරාම විත්වා කියලා සාකච්ඡා. එතාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්ප සංඝපත්ති සිද්ධිය. එතාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සම්ප සංඝපත්ති සිද්ධිය. එතාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංඝපත්ති සිද්ධිය. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරමු. මේ සියලුම අභිධර්ම දේශනාවන් හරහා අද දවසේ ඔබ විශේෂ වශයෙන් සාල කුසල සම්භාරයක් නිර්මාණය කරගනිමින් ඉන්නවා. ඉස්සරහට නිර්මාණය කරගන්න. ඒ සියලුම කුසල සම්භාරයන් හේතු වෙලා බව සම්දනාට බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින්
නිවී සැනසී පැමිණ වැටවලා උතුම් ශාන්ත නිර්වාණ සෝය මේ ජීවිතයේදීම අවබෝධ කරගන්න. අභිසමය වන්නට මේ කරගත් සියලු කුසල් හේතු වෙත්වා. වාසනාම වෙත්වා කියලා සාදුකාරයෙන් වන්දනා ප්‍රාර්ථනා කරා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුපන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිඤ්ඤතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අත්ත තුල්ලබේ මයලත්තම් පුත්තං මම සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අත්තරං මයාලත්තම් බුද්ධ පුත්තං නමः. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අත්තරං පුත්තං නමः. සාදු සාදු. ඊළඟ සමය සුබරාත්‍රි. ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි බන්තේ. නිර්වාණ සරණයි.